පින්වත් සියලු දෙනාම දෑත නළලේ තබා අප සරණ ගිය අපගේ භාග්‍යවත් වූ අරහත් වූ බුදුරජාණන් වහන්සේගේ රන් රැස් විහිදෙන සිරිපාපියුම් අභියස උත්තමාංග නමස්කාරයම වේවා කියලා සාදු කියනවා. කුළුණු මෙන් සත වෙත පතල නැන සෞපදාරුත හෙලි කල ලොවට සිත නිතර නමදින් මුනිඳු සරණත ලංකර සසරහිම් දුරු කර කෙලෙස් බියගින් සිදු කළ යුතු උතුම් වඳින් නවලෝතුරා සදහම් කිසි කෙනෙකුන් පමණ නොකලකි ගුණැති අපමණ සතහට පිළිසරණ වඳින් අදරින් අරි සංගගන සාධු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ධම්මචරියං බ්‍රහ්මචරියං ඒතදාහු වසුත්තමං පබ්බජිතෝ පිචේ හෝති අගාරස්මා අනගාරියං යෝචේ මුඛර ජාතිකෝ විහෙසාභිරතෝ මගෝ ජීවිතං තස්ස පාපියෝ රජං වන්දේති අත්තනෝ කාලහාභිරතෝ භික්ඛු මෝහ ධම්මේන ආවතෝ අකුඛාතං පින ජානාති ධම්මා බුද්ධේන දේශිතං විහෙසං භාවිතත්තානං අවිඤ්ඤාය පුරක්ඛතෝ සංකිලේසං නජානාති මංගං නිරයගාමිනං විනිපාතං සමාපන්නෝ ගබ්භා ගබ්භං තමාතමං සවේතා විසකෝ භික්ඛු පෙච්ච දුක්ඛං නිගච්ඡති බෝධකූපෝ යථා අස්ස සම්පුන්නෝ ගුණවස්සිකෝ යෝව ඒව රූපෝ අස්ස දුබ්බිසෝ ධෝහි සංගනෝ යං ඒව රූපං ජානාත භික්ඛවෝ ගේහ නිස්සිතං පාපිච්ඡං පාප සංකප්පං පාප ආචාර ගෝචරං සම්මේ සමග්ගා හුත්වාන අභිනිබ්බිජ්ජාතනං කාරණ්ඩවං නිද්ධමත කසම්බුං චාපකස්සද තතෝ පලාපේ වාහේත අස්සමනේ සමනමානිනේ නිද්ධනිත්වාන පාපිච්ඡේ පාප ආචාර ගෝචරේ සුද්ධා සුද්ධේහි සංවාසං කප්පයවෝ පතිස්සතා තතෝ සමග්ගා නිපකා දුක්ඛසන්තං කරිස්සථාති ශ්‍රද්ධාවන්ත පින්වත්නි
භාග්‍යවත් වූ අරහත් වූ දස බලධාරී බුදුරජාණන් වහන්සේ සිරිමුව මඩලින් වදාරනවා ධම්මචර්යං බ්‍රහ්මචර්යං ඒසදාහු වසොත්තම පම්බජිතෝ පිචේ හෝති අගාරස්මා අනගාරියං. මේ ලෝකේ යම් කිසි නුවණ තියෙන කෙනෙක් ධර්මයේ හැසිරීම බ්‍රහ්මචර්යාවේ හැසිරීම යන මේ කරුණු දෙක නුවණ තියෙන අය හැමදාම උතුම් කරුණු කියලායි දේශනා කරන්නේ. ධර්මයේ හැසිරීම බ්‍රහ්මචර්යාවේ හැසිරීම. යම් කිසි කෙනෙක් ගිහිගෙන් නික්මලා අනගාරිය හෝ නැත්නම් ගිහිගෙන් නික්මී ලබන ශාන්ත පැවිදි ජීවිතය යම් කිසි කෙනෙක් ලැබුවා නම් ඒ ලැබූ කෙනා පැවිදි ජීවිතයක් ලැබුව කෙනා කොහොම ගත කළ යුතුද? ගිහිගෙදරක නමුත් ගුණධම් පුරන කෙනා කොහොම ගත කළ යුතුද කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා. යම් කිසි කෙනෙක් පැවිදි වුණාට පස්සේ එයා වචනය අසංවර කරගෙන හැසිරෙනවා නම් පරස්පස් කියනවා නම් ඒ වගේම තව කෙනෙක් වෙහෙසටපත් කිරීමෙන් යුක්තව හැසිරෙනවා නම් මේ ධර්මයේ තියෙනවා තිරිසන් සතුන් හැසිරෙනවා වගේ හැසිරෙනවා නම් ඒ ගිහි කෙනාගේ හෝ පැවිද්දාගේ ජීවිතය සැබවින්ම ලාමකයි කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා. ගිහි වේවා පැවිදි වේවා වචනයකින් හෝ තව එකෙකුගේ සිත් රිද්දමින් අන් අය වෙහෙසටපත් කරනවා නම් එහෙම කෙනෙකුගේ ජීවිතය ලාමක ජීවිතයක්. ඒ වගේම යම් කිසි කෙනෙක් මේ ලෝකේ කලහාය නැත්තම් තව කෙනෙකුට අපහාස නින්දා පීඩා එල්ල කිරීම පිණිස කටයුතු කරනවා නම් එයා භික්ෂුවක් වුණත් ගිහි කෙනෙක් වුණත් මෝහ ධර්මයෙන් යුක්තව බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයෙන් ඉවතට ගොස් ඒ කලහා කිරීම රණ්ඩු කිරීම වචනයෙන් බැන ගැනීම ඔවුනොන් පරයා යෑම යන මේ කරුණ මුල් කරගෙන දහමින් විනයෙන් පිරිහෙනවා. ගිහි කෙනෙක් වේවා පැවිද්දෙක් වේවා යම් කිසි කෙනෙක් ඒ කාරණය තියෙනවා ඒකාන්තයෙන් ධර්මයෙන් පිරිහෙනවා. විහෙසං භාවිතත්තානං අවිජ්ජාය පුරක්ඛතෝ සංකිලේසං නජානාති මග්ගං නිරයගාමිනං. නිරයට යන මාර්ගය විවර කරගන්නා ඔහු සිත වඩපු අයගේ භාවිතා කළ සිතක් ඇති අයගේ සාන්තිය ගැන දන්නේ නැහැ. අවිජ්ජාය පුරක්ඛතෝ අවිද්‍යාවෙන් වැසී ගිය සිතක් ඇතිව කරන කියන සිතන සෑම දෙයක්ම තමාට පළමු කොට දුක පිණිස අන් අයට දුක එළවීම පිණිසත් හේතු කර ගන්නවා. විනිපාතං සමාපන්නෝ ගම්භා ගම්භං තමා තමා. ඒ වගේ අසංවර සීලී පැවතුම් ඇති උදවිය ඒ අසංවර සීලී පැවතුම් හේතු කරගෙන නැවත නැවත මව් කුසෙන් මව් කුසට අන්ධකාරයෙන් අන්ධකාරයට වැටෙනවා. තථාගතයන් වහන්සේ වදාරනවා සවේ තාදසකෝ භික්ඛු පෙච්ච දුක්ඛං නිගච්ඡති. තමාටත් අනුන්ටත් හිංසා පමුණවා ගන්නා අශ්ලීල අසංවර පැවිද්දා වගේම ගිහියත්තා මරණින් මත්තේ දුක්ඛං නිගච්ඡති දුකටමයි ඇද වැටෙන්නේ. දුකෙන් මිදීමක් ඇත්තේම නැහැ. මේ කය මේ වචනය මේ සිත යම් කිසි කෙනෙක් අසංවර කරගත්තොත් ගූධ කෝපෝ යථා අස්ස සම්පූර්ණෝ ඝනවස්සකෝ. ඒ ජීවිතය කොහොමද කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා. ඒ අශ්ලීල අසංවර ලාමක ජීවිතේ හරියට අවුරුදු ගාණක් පරණ අසුචියෙන් පිරිච්ච අසුචි වලක් වගේ කියනවා. යෝච ඒව රූපවස්ස දුර්විසෝ ධෝයි සාංගනෝ. ඒ මට්ටමට සිතක් අකුසලයෙන් පහපයෙන් නාව ගත්තොත් ඒ සිත පිරිසුදු කරනවා කියන එක ලෙහෙසි වන්නේ නැහැ. දුගඳ හමන සිතක් ඇති වෙන බලන්න ඔබ ඔබේ ජීවිතය ගැන හිතලා සතුටු වෙන්න. මාසෙකට දවස් දෙකක් හෝ මේ වගේ භ්‍රමචාරී සීලයක් හෝරා කිහිපයක් හෝ රැකගෙන ධර්මයේ හැසිරෙන්න මේ සංවර මොහොත ජීවිතයට උදා වීම ගැන පළමු කොට හිත ඇතුලේ පුදුම සතුටක් ඇති කර ගන්නට ඕන. මට ලැබුණේ මේ තරම් වාසනාවන්ත මොහොතක්.
එහෙම හිතුවොත් තමයි අද වගේ දවසක මේ ගෙවෙන සෑම තත්පරයකම වටිනාකම ඔබට වැටහෙන්නේ. යම් ඒව රූපං ඥානාත භික්ඛවෝ ගේහ නිසිතං පාපිච්ඡං පාප සංකප්පං පාපාචාර ගෝචරං. එතකොට යම් භික්ෂුන් වහන්සේ නමක් ඔය කියපු ලාමක හැසිරීම, ලාමක වචන, ලාමක කතාබස්, ලාමක ක්‍රියාකලාපයක් තියෙනවා නම් ඒව රූපං ඥානාත භාග්‍යවතුන් වහන්සේ වදාරනවා එහෙම කෙනෙක් ගැන දැනගන්න කියලා. එයා පාපී ඉච්ඡා ඇති, පාප අදහස් ඇති, පාප ආචාර ගෝචර ඇති භික්ෂුවක් වෙනම් ඔහුගේ ඉරණම විසඳෙන්නේ සතර අපාය වැටිලා. එහෙනම් මේ කෙනෙකුටත් ඒ කාරණේ එහෙමම අදාළ වෙනවා. එබැවින් සම්මේ සමග්ගා හොත්වාන අභිනිබ්බිජ්ජාධනං කාරණ්ඩවං නිද්ධමත කසම්බුං චාපකස්සත. බුදුරජාණන් වහන්සේ වදාරනවා ඒ වගේ දුස්සීල, අශ්ලීල, ශාන්ත තථාගත ධර්මයේ නොහික්මෙන ගිහි වේවා පැවිදි වේවා යම් කිසි කෙනෙක් වේනම් දුරින්ම දුරු කරලා දාන්න කියනවා මේ සසර දුකෙන් අත මිදීම පිණිස ධර්මයේ පුහුණු කරන කෙනෙක්. එනිසා කල්යාණ මිත්‍රයාගේ ඇසුර, ශාන්ත සත්පුරුෂයාගේ සේවනය, ඒ වගේම මේ උත්තම බුදු සසුන තුළ මහා සංඝ රත්නය ඇසුරු කරන්න ලැබීම ඔබ සතු ඔබේ ජීවිතයේ ඔබ ලැබූ අසීමිත අසම සම වාසනා ගුණයක් කියලා ඔබ මේ වෙලාවේ සිහි කරගන්න. බුදුරජාණන් වහන්සේ වදාරනවා එබැවින් පාපී ආචාර ගෝචර ඇති අසත්පුරුෂ පාප මිත්‍රයන් දුරු කරලා සුද්ධා සුද්ධේ සංවාසං කප්පයවෝ පතිස්සතා. පිරිසිදු සිත් ඇතිව පිරිසිදු සිත් ඇති සිල් ගුණ ධර්ම ගරු කරන පිරිසක් සමගම ඇසුරු කරන්න. තතෝ සමග්ගා නිපකා දුක්ඛස්සන්තං කරිස්සත. සමගිව සතුටින් යුතුව දුක අවසන් කරන්න පිළිවෙත් පුරන්න කියලායි භාග්‍යවතුන් වහන්සේ ඔබට දේශනා කළේ. එනිසා මේ වගේ මොහොතක, මේ වගේ පින්බිමක හැමදෙනාම ඔවුන් සමගියෙන්, මිත්‍ර ධර්මයෙන්, කල්යාණ මිත්‍රයෝ ලෙස සිත, ඒ වගේම වචනය, කය සංවර කරගෙන මේ ටික වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාළ දහමෙන් විනයෙන් ජීවිත සිත් සුවපත් කර ගැනීම මොනතරම් වටිනවද? ජීවිතවලට කලාතුරකින් උදා වෙන මේ දවස දහම විනය පුරුදු කිරීම පිණිස කොච්චරනම් වාසනාවක් උදා කර දෙන මොහොතක්ද? ඔබ එහෙම හිතලා මගේ ජීවිතය අපතේ ගියේ නැහැ, මගේ ජීවිතේ නැතිනාස්ති වුණේ නැහැ අද දවසේ කියලා සතුටක් ඇති කරගන්න. බුදුරජාණන් වහන්සේගෙන් මේ ලැබෙන අමිල ශාන්තිය මටත් ලබන්න වාසනාව ලැබුණා කියලා ප්‍රීතිය, ප්‍රමෝදය ඇති කරගන්නට ඕන සිත්වල. එනිසා මේ මොහොත අන්නේ බඳු ප්‍රීතියෙන්, දහම් ප්‍රමෝදයෙන් ගත කරන්න ඔබට වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. පින්වත්නි, අපි උදේවරුේ සාකච්ඡා කළේ මේ සතර පරමාර්ථ ධර්ම වලින් සිත පිළිබඳ. ඒ සිත් ප්‍රභේද ගත වන හැටි, කාමාවචර සිතේ ප්‍රභේද, රූපාවචර සිතේ ප්‍රභේද, ඒ වගේම අරූපාවචර සිතේ ප්‍රභේද, ලෝකෝත්තර සිතේ ප්‍රභේද ඉතා සංක්ෂිප්තව අපි කතා කළා. අපිට දැන් අද හවස් වරුවේ අපි චෛතසික පිළිබඳවත් සංක්ෂිප්ත සමාලෝචනයක් සිදු කරගනිමු. කාමාවචර සිත් 54ක්, රූපාවචර සිත් 15ක්, අරූපාවචර සිත් 12ක්, ලෝකෝත්තර සිත් 8ක් පහළ වීම මේ ධර්මයේ තුල චිත්ත පරමාර්ථය නමින් දේශනා කරනවා. ඒ කාමාවචර භූමියේ පහළ වන අකුසල, අහේතුක, ඒ වගේම ඒ සිත් වගේම කාමසෝබන සිත් එකක්, රූපාවචර භූමියේ පහළ වන කුසල විපාක ක්‍රියා, අරූපාවචර භූමියේ පහළ වන කුසල විපාක ක්‍රියා, ලෝකෝත්තර භූමිය තුල පහළ වන මාර්ග ඵල කියන මේ සෑම සිතක් සමගම පහළවන්නා වූ චෛතසික ධර්ම සමුදායක් තියෙනවා. අන්නේ චෛතසික ධර්ම පිළිබඳ අපි පසුගිය වැඩසටහන් වල විස්තර සහිතව දීර්ඝ වශයෙන් කතා කළා. නමුත් මේ නැවත අපි අපේ මතකයේ අලුත් කර ගැනීම වශයෙන් මේ චෛතසික පිළිබඳව යම් සංක්ෂිප්ත සමාලෝචනයක් සිදු කරනවා. චෛතසික ධර්ම ඔබ ඉගෙන ගත්තා ඒකුප්පාද, ඒක නිරෝධ, ඒකාලම්බන, ඒකවත්තුක කියන ලක්ෂණ වලින් යුක්තයි.
එතකොට ඒකුත්පාද කියන්නේ සිතත් සමග මෙකට ඉපදීම, ඒක නිරෝධ කියන්නේ සිත නිරුද්ධ වෙනකොට නිරුද්ධ වී යාම, ඒකාලම්බන කියන්නේ සිත ගන්නා අරමුණම ගෙන චෛතසික පහළ වීම, ඒකවත්තුක කියන්නේ සිත උපදින තැනම මේ චෛතසික ධර්ම ඉපදීම. ඉතින් ඒ කාරණය තමයි ඒකුප්පාද නිරෝධාච ඒකාලම්බන වත්තුකා චේතෝ යුක්තා ද්විපඤ්ඤාස ධම්මා චේතසිකා මතා කියලා වදාරන්නේ. ඒ විදිහට සිතත් සමග එකට ඉපදිලා නිරුද්ධ වෙන, සිත ගන්නා අරමුණම ගන්න, සිත පහළ වෙන තැනම පහළ වෙන ධර්මතා චෛතසික නමින් අපි ඉගෙන ගත්තා. චේතසි යුක්තා නැත්නම් චේතසාවා යුක්තා චේතසිකා කියලා. සිතෙහි යෙදෙන නැත්නම් සිතත් සමග යෙදෙන ධර්මතා. අපි කෙටියෙන් කිව්වොත් සිතුවිලි කියලා අපි කතා කරන්නේ විවිධ සිතුවිලි, විවිධ අදහස්, විවිධ ආකල්ප. එහෙම කිව්වත් පරිපූර්ණ වශයෙන් අර්ථයක් එන්නේ නැහැ. නමුත් විවිධ සිතුවිලි අන්‍යමට මේ ධර්ම තුල චෛතසික කියලා කියන්නේ. සිත සමග පහළ වෙන ධර්මතා. සිත ධර්ම ස්වභාවයක් වශයෙන් අරමුණු දැන ගැනීම සිද්ධ කරනවා. නමුත් සිතේ කුසල කුසල ප්‍රභේද විපාක, ඒ වගේම කුසල විපාක ක්‍රියා, අකුසල විපාක, කාමාවචර, රූපාවචර, අරූපාවචර, මෙන්න මේ ප්‍රභේදයන් ඇතිවීම පිණිස ප්‍රධාන වශයෙන් බලපාන්නේ කුමක්ද? මෙන්න මේ චෛතසික ධර්ම. ඉතින් මේ චෛතසික ධර්ම ගැන, එහෙම නැත්නම් මේ සිතුවිලි ගැන හරිහැටි අවබෝධයක් නැති කෙනා ඒ චෛතසික වල ක්‍රියාකාරීත්වයේ ඉදිරියේ රැවටෙනවා, මුලාවටපත් වෙනවා. ඉතින් රැවටෙන්නේ නැතුව, මුලාවටපත් වෙන්නේ නැතුව ඔබේ ජීවිතය තුළ, ඔබේ සිත මේ ධර්ම මාර්ගය තුළ හසුරවන්න නම් අනිවාර්යයෙන්ම මේ චෛතසික ගැන හොඳ පැහැදිලි අවබෝධයක් ලැබිය යුතුමයි. ඉතින් ඒ ගැන අපි කතා කරපු නිසා අපි කෙටියෙන් මතක් කරගනිමු. මේ චෛතසික ධර්ම සමස්තයක් හැටියට 52ක් කියලා අපි ඉගෙන ගත්තා. චෛතසික ධර්ම 52ක්. ඒ චෛතසික ධර්ම 52 කොටස් වශයෙන් භාග්‍යවතුන් වහන්සේ බෙදා දේශනා කළා. සම්බචිත්ත සාධාරණ චෛතසික. අපි ඉගෙන ගත්ත සම්බචිත්ත සාධාරණ චෛතසික. පස්ස වේදනා, සංඥා, චේතනා, ඒකාග්‍රතා, ජීවිතේන්ද්‍රිය, මනසිකාර කියන මෙන්න මේ හතට කිව්වා සම්බචිත්ත සාධාරණ. ඊළඟට අපි ඉගෙන ගත්තා පකින්නක නැත්නම් ප්‍රකීර්ණක චෛතසික. විතක්ක, විචාර, අධිමොක්ඛ, විරිය, ප්‍රීති, ඡන්ද කියන මෙන්න මේ චෛතසික ධර්ම 6. ඊළඟට අපි අකුසල චෛතසික ධර්ම 14ක් ඉගෙන ගත්තා. මෝහ, අයිරික, අනුත්ථප්ප, උද්ධච්ච ආදී වශයෙන්. ඊළඟට අපි ඉගෙන ගත්තා සෝභන සාධාරණ චෛතසික, සද්ධා, සති ආදී වශයෙන්. ඊළඟට විරති චෛතසික අපි කතා කළේ නෑ තාම. අප්පමඤ්ඤා, පඤ්ඤා කියන මෙන්න මේ චෛතසික ටික අපිට දැන් කතා කරන්න ඉස්සරහට ඉතුරු වෙලා තියෙනවා. සම්බචිත්ත සාධාරණ කියන වචනේ ඇහෙනකොටම තේරෙනවා කුමක්ද? ඔව්, සියලු සිත් සමග පහළවන්නා වූ චෛතසික. සෑම සිතක් සමගම පහළවන්නා වූ චෛතසික ධර්ම වලට කියනවා සම්බචිත්ත සාධාරණ චෛතසික ධර්ම කියලා. ඒ සම්බචිත්ත සාධාරණ චෛතසික ධර්ම වලින් භස්ස කියන චෛතසිකයෙන් අපි ඉගෙන ගත්තේ කුමක්ද? චක්ෂුරාදී නැත්නම් ඇස, ඒ වගේම කන, නාසය, දිව කියන මේ ආදී ద్వාර වලින් යම් කිසි ద్వාරයක රූපාදී යම් ආරම්මණයක් ඒ ద్వාරයන්ට හමු වුණාට පස්සේ ඒ අරමුණෙහි එල්බිලා නැත්නම් ඒ අරමුණ හා සම්බන්ධයෙන් පහළ වෙන සිතක් තියෙනවනේ. අන්නේ සිත පහළ වෙද්දී ඒ සිතත් සමග යෙදෙන සෙසු චෛතසික ධර්ම ඒ අරමුණ තුල හැපෙන්නා බඳුව පහළ වෙන චෛතසිකය පස්ස නමින් මේ ධාමයේ අපිට ඉගැන්වුවා. යම් අරමුණක් චක්ෂුරාදී ద్వාරයක ගැටුණහම නැත්නම් ඇසේ, කනේ ආදී වශයෙන් යම් අරමුණක් ස්පර්ශ වීමත් සමග මුණ ගැහුණාම එතකොට සිතක් පහළ වෙනවා. අන්නේ පහළ වෙන සිත සමග සෙසු චෛතසික ධර්ම ගණනාවක් පහළ වෙනවා. අන්නේ සෙසු චෛතසික ධර්ම සහ සිත ආරම්මණෙහි ස්පර්ශ කරන්නා බඳුව, හප්පන්නා බඳුව පහළ වෙන ඒ හැප්පීම, ඒ ස්පර්ශ කිරීම කියන කාරණය සිද්ධ කරනු ලබන්නේ කුමකින්ද? මෙන්න මේ කියන පස්ස නම් වූ චෛතසිකයෙන්. ඒක මේ සෑම මොහොතකම සිද්ධ වෙන දෙයක්. ඒ කියන්නේ ඒ ස්පර්ශ චෛතසිකය එක කුඩා කාලයක විශාල වාර ගණනක් ඉපදලා නිරුද්ධ වෙනවා. ඒක සාමාන්‍යයෙන් කෙනෙකුට බැලුව බැලමට තේරෙන්නේ නැහැ.
තථාගතයන් වහන්සේ මනාව අවබෝධ කළා. අවබෝධ කරගෙන අපට මේ දේශනා කළේ. එනිසා අපි මේවා තේරුම්ගෙන ශ්‍රද්ධාවෙන් අදහාගෙන නුවණින් විමසන ත්‍රිලක්ෂණ පරිග්‍රහය පිණිස මේ දැනුම මේ අධ්‍යයනය මේ හැදෑරීම පාදක කරගන්නට ඕන. පස්ස නම් වූ චෛතසිකය. ඊළඟට දැන් ඒක උපමාවකින් අපට කියලා දුන්න හරියට මේ පස්සේ කියන චෛතසිකය ගැන ඇඹුල් වගේ දෙයක් අනුභව කරන කෙනෙක් දැක්කට පස්සේ අපි තමකු නෙල්ලි ගෙඩියක් වගේ ඇඹුල් තියෙන දෙයක් අනුභව කරන කෙනෙක් දැක්කහම බලාගෙන ඉන්න අයගේ කටටත් ටිකක් කෙලවුලන ගතියක් එනවනේ. අන්න ඒ වගේ මේ පස්සේ කියන චෛතසිකයේ ස්වභාවය. එතකොට මේක නාම ධර්මයක් සහජාත චිත්ත චෛතසිකයන් සමග අරමුණෙහි හැපෙන ස්වභාවයෙන් යුක්තයි. ඉතින් ඒ වගේ උපමා අනුසාරයෙන් අපට කියලා දෙන්නේ මේක යම් පමණකට හෝ තේරුම් ගැනීම පිණිස. ඒන අදහස් කරන්නේ දැන් ස්පර්ශ අරමුණේ ස්පර්ශ වීමේ ස්වභාවය තියෙන්නේ පස්ස කියන චෛතසිකේ විතරක් නෙමෙයි. සෙසු චෛතසිකවලක් තියෙනවා. ප්‍රධාන වශයෙන් ඒ කාර්ය සිද්ධ කරන්නේ ස්පර්ශය කියන චෛතසිකේ. අර ඇඹුල් අනුභව කරන කෙනෙක් දිහා බලාගෙන ඉන්නකොට සෙස්සන්ගේ කටටත් කෙලවුනනවා වගේ සෙසු චෛතසික ධර්මවල අරමුණ හා සම්බන්ධ වෙන ගතියක් තියෙනවා. නමුත් ප්‍රධාන වශයෙන් එක සිද්ධවන්නේ මේ ස්පර්ශය කියන චෛතසිකයේ ක්‍රියාව මුල් කරගෙන. ඉතින් මෙව හරියට තේරුම් ගන්නට ඕන ඔය පටිච්ච සමුප්පාදය තුල පස්ස පච්චය වේදනා කියලා දේශනා කරන තැන චක්ඛු සම්පස්ස කියලා කියන්නේ චක්ඛු විඥාන සිතේ ස්පර්ශය, සෝත සම්පස්ස, ගාහන සම්පස්ස ආදී වශයෙන් දේශනා කරන්නේ මේ ස්පර්ශ චෛතසිකය නිසා නැවත නැවත දුක උපදින හැටි. පස්සපච්චය වේදනා, වේදනාපච්චය තණ්හා. ඔය විදිහට මේ සසර ගමන දික්වීම පිණිස ස්පර්ශයෙන් සිද්ධ වෙන ඒ මෝහනීය කෘත්‍ය නැත්තම් බැලූ බැල්මට නොපෙනෙන කෘත්‍ය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ දේවල් තේරුම් ගැනීම පිණිස මේ පස්සේ ක්‍රියාකාරීත්වය යම් පමණකට තේරුම්ගෙන තිබීම වැදගත්. උපමාවකින් කිව්වොත් මේ ස්පර්ශය හරියට ආලෝකයක් යම් බිත්ති ආදියක හැප්පෙන්නාක් වගේ. සූර්යාලෝකයක් ජනේලයකින් ගෙට ඇතුල් වෙලා බිත්තියක ස්පර්ශ වෙලා තියෙනකොට එහෙම බිත්තිය සිදුරු වෙන්නේ තුවාල වෙන්නේ නැහැ. නමුත් ඒක ඉතා සියුම් වූ ස්පර්ශයක්. ඒක උපමාවකින් කියන්නත් බැරි තරම්. රළු ස්පර්ශයක් නෙමෙයි. අන්න ඒ වගේ මේ ස්පර්ශය කියන චෛතසිකය. ඊළඟට පස්ස වේදනා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊළඟ සර්වචිත්ත සාධාරණ චෛතසිකය තමයි වේදනාව නම් වූ චෛතසිකය. ඒ චෛතසිකය නම් හැමදෙනාටම වගේ ප්‍රකටයි. දුක් වේදනා, උපේක්ෂා වේදනා, ඒ වගේම සැප වේදනා ජීවිතේ කලින් කලට වෙනස් වෙවි විඳින්නට ලැබෙනවා. ඒ අතරට දුක් වේදනා කියන මේ දේ සෑම කෙනෙක්ම වගේ අඩුවක් නැතිව විඳලා තියෙනවා. දුක් වේදනා. ඉතින් ඒ නිසා වේදනාව ගැන අමුතුවෙන් නොකියුවත් වේදනාව ගැන වැටහෙනවා. නමුත් මේ වේදනාවේ සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා වශයෙන් ප්‍රභේදයක් තියෙනවාය. ඒව උපදින්නේ මෙසේය කියලා බුදුරජාණන් වහන්සේ තෝරා පහදා දෙනකම් සාමාන්‍ය කෙනෙකුට වැටහෙන්නේ නැහැ. වේදනා සමෝසරණානේ. වේදනාව සරණ කරගෙන පිහිට කරගෙන වේදනාව යැපීම කරගෙන තමයි ලෝකෙ මිනිස්සු, ලෝකෙ දෙවියෝ, ලෝකෙ සත්වයෝ ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් එහෙම පසුබිමක් තුළ වේදනාව අවබෝධ කරගන්නවා තියා මිනිසුන්ට හිතන්නවත් බෑ. වේදනාව හේතු වශයෙන්, ඵල වශයෙන්, හේතුඵල වශයෙන් දැකීම, වේදනාව දුකට අයිති දෙයක් කියලා දැකීම, වේදනාව ඇති වෙන්නේ ස්පර්ශය නිසා කියලා දැකීම, මේ දේවල් සාමාන්‍ය කෙනෙකුට බැලූ බැලමට තේරෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාරන මේ වේදනාව කියන චෛතසිකය කුමක්ද? සිතේ පවත්නා ආරම්මන රසය විඳ ගන්නා ස්වභාවයට වේදනාව කියලා කිව්වා. සිතේ පවතින ආරම්මන රසය විඳ ගන්නා ස්වභාවය තමයි වේදනාව. මේ ප්‍රධාන ප්‍රභේද පහක් ඔබට මම පසුගිය වැඩසටහන් වලදී කියලා දුන්නා. සුඛ වේදනා, ඊළඟට දුක්ඛ වේදනා, සෝමනස්ස වේදනා, දෝමනස්ස වේදනා, උපේක්ඛා වේදනා කියන මෙන්න මේ පහ. ඒ සුඛ වේදනාවත් දුක්ඛ වේදනාවත් මේ කය ඇසුරු කරගෙන පහළ වෙනවා. කාය විඥාන සිත් ඇසුරු කරගෙන පහළ වෙනවා. දුක්ඛ සාගත කාය විඥාන සිත ඇසුරු කරගෙන දුක්ඛ වේදනාව, සුඛ සහගත කාය විඥාන සිත ඇසුරු කරගෙන සුඛ වේදනාව. ඒ වගේම මනෝද්වාරය ඇසුරු කරගෙන සෝමනස්ස, දෝමනස්ස, උපේක්ෂා කියන මෙන්න මේ වේදනාවන් පහළ වෙනවා.
එතකොට සුඛ වේදනා දුක් වේදනා කිව්වත් ඒවා කයේ පහළ වෙනවා කිව්වත් ඒ සිත් වශයෙන් තමයි පහළ වෙන්නේ. ඒ ප්‍රධාන වශයෙන් මේ දෙක සම්බන්ධ වෙන්නේ මේ කාය විඥානයත් එක්ක නිසායි කායික සුඛ කායික දුක්ඛ කියලා දේශනා කරන්නේ. නැත්තම් වෙන කාරණයක් නිසා නෙමෙයි. එතකොට ප්‍රියමනාප අරමුණක් ස්පර්ශ වුණාට පස්සේ තමයි මේ සැප වේදනාව ඇති වෙන්නේ. ප්‍රියමනාප අරමුණක්. අප්‍රියමනාප අරමුණක් ස්පර්ශ වුණොත් සැප වේදනාවක් ඇති වෙන්නේ නැහැ. දුක් වේදනාවක් තමයි ඇති වෙන්නේ. ඒ වගේම මේ දෙකටම අයිති නොවන මධ්‍යස්ථ අරමුණක් ස්පර්ශ වීමෙන් තමයි අදුක්ඛම සුඛ එහෙම නැත්නම් උපේක්ෂා වේදනාව කෙනෙකුගේ සිත ඇසුරු කරගෙන පහළ වෙන්නේ. ඉතින් සත්වයන්ගේ සාමාන්‍ය ස්වභාවය තමයි සෝමනස වේදනාවට ඊටාම කැමති. සෝමනස වේදනාව වෙනුවෙන් ඕන දෙයක් කරනවා. දුක් වේදනාවෙන් අත මිදෙන්නත් ඕනම දෙයක් කරනවා. හැබැයි දුක් වේදනාවත් ඒ වගේම සැප වේදනාවත් සෝමනස වේදනාවත් දෝමනස වේදනාවත් හේතුඵල වශයෙන් දැකලා තේරුම් ගැනීම පිණිස කලාතුරකින් කෙනෙක් තමයි කටයුතු කරන්නේ. ඒ සඳහා හොඳ නුවණක් අවශ්‍ය වෙනවා. ධර්ම දැනගන්නට ඕන. ධර්මයේ පුරුදු කරලා තියෙන්නට ඕන. ওই වේදනා පරිග්‍රහණය සිද්ධ කරන්නේ. ඉතින් ඒ නිසා මාරාන්තික වේදනාව කෙනෙකුගේ ජීවිතයේ මුහුණ දීමට නියමිත ඉතා භීසුණු වේදනාවක්. මාරාන්තික වේදනාව මැරෙන වෙලාවේ දැනෙන වේදනාව. ඒ මැරෙන වෙලාවේ දැනෙන වේදනාව එතනින් මෙහා කිසිම කෙනෙකුට දැනෙන්නේ නැහැ මොනම වේදනාවකින්වත්. ඒ නිසා එතනින් මෙහා පැත්තේ කෙනෙකුට දැනෙන කායික වේදනාවක් හෝ මානසික වේදනාවක් වේ නම් මාරාන්තික වේදනාවට වඩා ඊටාම කුඩා ඊටාම අවමයක් තමයි දැනෙන්නේ. ජීවිතුන් අතර ඉන්න කාලේ මරණාසන්න සමයේ දැනෙන වේදනාව, මැරෙන්න මොහොතේ දැනෙන වේදනාව ඒ සියල්ලටම වඩා බලවත්. කාය විඥානයේ දුක්ඛ සහගතව පහළ වෙන එමගින් දැනෙන බලවත් වේදනාව නිසා මනෝද්වාරිකවත් දෝමනස්ස වේදනාව නැත්තම් පටිඝය එහෙම නැත්තම් ගැටීම මුල් කරගත්ත වේදනාව පහළ වෙනවා. ඉතින් ওই දෙකත් සමගම කෙනෙක් මරණයට මුහුණ දුන්නොත් ඒක අවාසනාවන්ත මරණයක්. හැබැයි හිත හදලා තිබුණොත් වේදනානුපස්සනාව සිද්ධ කරලා දැනෙන වේදනාවන්ට මුණ ගැසෙන වේදනාවන්ට මේ අවබෝධයෙන් යුක්ත මේ වේදනාවේ විපරිණාමයේ වෙනස් වෙන ගතිය අනිත්‍ය ලක්ෂණ අවබෝධ කර ගැනීම පිණිස සතිය නුවණ යෝනිසෝ මනසිකාරය පිහිටුවලා එහෙම පුහුණුවක් ලබලා තිබුණොත් කෙබඳු වේදනාවක් ආවත් ඒ වේදනාව සංකතයි. ඒ වගේ මේ වේදනාව පටිච්ච සමුප්පන්නයි. ඒ වේදනාව වහා ප්‍රහාණය වෙනවා ආදී වශයෙන් දැක ගන්නට ලැබෙනවා. ඉතින් ඔන්න ඔය කියන ඥානෙ උපදවා ගැනීම සඳහා තමයි වේදනානුපස්සනා භාවනාව තථාගතයන් වහන්සේ අනුදැන වදාරන්නේ. ඉතින් අපි මේ වේදනා චෛතසිකය ගැන ඉගෙන ගත්තා. උපමාවකින් අපට මේ චෛතසිකය ගැන කියලා දුන්නා. මේ වේදනා චෛතසිකය හරියට රජ කෙනෙක් රාජ භෝජනයක් අනුභව කරද්දී ඒ රාජ භෝජනයේ රස දැනගන්නවා වගේ කියලා. මේ වේදනාව උපමාවකින් කිව්වොත් දැන් රජ කෙනෙකුට ආහාර සපයන අරක්කමියා ඒ ආහාරයේ රසය බලනවා. ලුණු බලනවා, ඇඹුල් තියෙනවද කියලා බලනවා, මිරිස් තියෙනවද කියලා බලනවා, රස කොහොමද කියලා බලනවා. හැබැයි ඒ භෝජනයේ රසය පරිපූර්ණ වශයෙන් අනුභව කරන්නේ කවුද? රජතුමා. දැනගන්නේ රජතුමා. අන්නේ වගේ සෙසුචෛතසික ධර්මවලත් මේ ආරම්මන රසය විඳ ගැනීම යම් හැකියාවක් තිබුණට වේදනා චෛතසිකයෙන් තමයි ඒ ආරම්මන රසය විඳගන්නේ. ඒ ආරම්මන රසය සැප වශයෙන් හෝ දුක් වශයෙන් හෝ විඳගන්නේ. දැන් ඉතින් මේ වගේ ස්වභාවයක් මේ සිත ඇතුලේ ක්‍රියාත්මක වෙද්දී දැන් මම මේ දුක් වේදනාවක් විඳිනවාය සැප වේදනාවක් විඳිනවාය කියලා දන්නේ ඒව හඳුනාගන්නේ ඒ අනුව සිහිය පිටවන්න ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට පමණයි. එසේ නොවන කෙනෙකුට මේ ගැන හිතන්නවත් ලැබෙන්නේ නැහැ. මේ දුක් වේදනාව ඉදිරියේ හඬන එකයි සැප වේදනාව ඉදිරියේ හසරල් පාන සිනා වෙන විනෝද වෙන පිනා යන ගතියයි අර වෙන දෙයක් නෑ වුන්ගේ ජීවිතවල. හැබැයි අපි මේ වේදනාවක හැසිරීම ක්‍රියාකාරීත්වය දැස නුවණින් බලලා සාමාන්‍ය ලෝක මිනිස්සු වේදනාවන් ඉදිරියේ හැසිරෙනවා වගේ නෙමෙයි අපි හැසිරෙන්නට ඕන. සාමාන්‍ය මිනිස්සු දුක් වේදනා දැනෙනකොට හඬනවා. අපි දුක් වේදනා දැනෙනකොට හඬනවා නම් එහෙනම් ඒක යුතු වන්නේ නැහැ. ඒ නිසා අපි දක්ෂ වෙන්නට ඕන දුක් වේදනා ටික හුරු කරලා පුරුදු කරලා නොහඬන නොවැළපෙන තැති නොගන්නා තැනට හිත දියුණු කරන්න. ඒක එකපාරට කරන්න බෑ.
උදාහරණයක් හැටියට කිව්වොත් මේ ශරීරය අසුරු කරගෙන ඔය ඇඟිල්ලක වගේ ඊට කුඩා වේදනාවක් ඇති වෙනකොට අන්න ඒ වේදනාව හොඳට ඉවසා දරා ගන්නවා. ඒ වේදනාව අනිත්‍ය වශයෙන් වෙනස් වෙනවා කියලා මෙනෙහි කර ඒ වේදනාව වෙනස් වෙන හැටි බලනවා. ඒ වේදනාව සමස්තයක් ඒ වේදනාව මුළුමනින්ම උපාදාන කරන්නේ නැතුව මේ වේදනාව කුඩා කොටස් වශයෙන් බලන්න පුරුදු වෙනවා. වේදනාව කියන්නේ ඉපිද නිරුද්ධ වෙවි යන වහා ඉපදින වහා නිරුද්ධ වෙන ධර්මයක්. අන්න එහෙම බලන්න ගත්තට පස්සේ ඕනෑම වේදනාවක්, ඕනෑම තියුණු වේදනාවක්, ඕනෑම දරුණු ගණේ වේදනාවක් තුලදී උනත් සිහිය පිහිටවන්න පුළුවන්. ඒක මේ ශාසනයෙන් ලැබෙන ආශ්චර්යමත් දායාදයක්. සෑම වේදනාවකම සෑම බිහිසුණු දුක් වේදනාවකම අග සැබවින්ම මිහිරක් තියෙනවාමයි. එනිසා වේදනාව හට ගන්න ආකාරය, නිරුද්ධ වෙන ආකාරය දැක බලා හඳුනා ගැනීමමයි අපි මෙතෙන්ද සිද්ධ කරන්නේ. ඒක තමයි වේදනානුපස්සනාව කියලා කියන්නේ. නැත්නම් මේ වේදනාවත් සමග පිනා යන්නට හෝ මානසික ගැටීමක් නිර්මාණය කරගන්නට නෙමෙයි වේදනාව බුදුරජාණන් වහන්සේ මේ විදිහට දේශනා කළේ. ඒ අවබෝධ කරගත යුතු ධර්මයක්. ඥාතව්‍ය ධර්මයක්, දැනගත යුතු ධර්මයක්. බුදුරජාණන් වහන්සේ වදාරනවා මෙන්න මේ වේදනාව නම් වූ චෛතසිකය අවබෝධ කරගත්තොත් වේදනානුපස්සනා සතිපට්ඨාන යාගේ ජීවිතයේ ප්‍රගුණ වෙනවා. මේ කියපු වේදනා චෛතසිකයක් සෑම සිතක් සමගම යෙදෙන නිසා කුමක්ද? සර්ව චිත්ත සාධාරණ කියලා භාග්‍යවතුන් වහන්සේ වදාරනවා. ඊළඟ චෛතසික ධර්මය තමයි කුමක්ද? සංඥා චෛතසිකය. සංඥා චෛතසිකය මේ සිතේ පවතින අරමුණු හඳුනා ගන්නා ස්වභාවයට තමයි සංඥාව කියලා කියන්නේ. වෙනත් විදිහකින් කිව්වොත් රූපාරම්මන, ශබ්දාරම්මන, ගන්ධාරම්මන මෙන්න මේවා ලකුණු කර ගන්නා ස්වභාවය. අපි ඉගෙන ගන්න මේ සිතේ තියෙන එහෙම ස්වභාවයක්. යම් අරමුණක් දැක්කට පස්සේ දෙවන තුන්වන වතාවටත් ඒ අරමුණ මුණ ගැහුණාම වඩාත් හොඳින් හඳුනාගෙන දැන ඇඳුනුම්කම් ඇතිවන්නේ කුමක් නිසාද? මෙන්න මේ කියන සංඥාව නිසා. ඒ උපමාවකින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල දේශනා කරනව හරියට වඩුවෙක් දැලි නූලකින් ලීයක ඉරන්නට උවමනා තැන ලකුණු කරගන්නවා වගේ කියලා. ඔබට ඒවා විස්තර කළා අපි ඔය සාමාන්‍යයෙන් ගම් පළාත්වල දැනුණත් ඔය කැලෑවල ලීර නැත්තෝ දැලි නූලක් එහෙම නැත්තම් නූලක දැලි එවගේ කළු පාට දේවල් තවරලා දෙපැත්තෙන් දෙන්නේ අල්ලගෙන ඉන්නවා. ඒ නූල උස්සලා අතාරිනකොට එකපාරට ගැස්සෙලා ඒ කළු පාට ඉර ඒ කඳේ නැත්තම් ඒ කොටේ වදිනවා. ඉන්න අනතුරු ඒක දෙකේ තමයි කියතෙන් ඉරාගෙන යන්නේ. අන්න එකට කියනවා ඒ දැලි නූලෙන් නිදි ගැසීම කියලා. ඉතින් මෙන්න මේ සංඥාවක් ඒ දැලි නූලෙන් එළිය ඉරන්න ඕන තැන සටහන් කර ගන්නවා වගේ අරමුණු පිළිබඳව යම් සංඥාවක් හිතට ගන්නවා. අරමුණු පිළිබඳව යම් හඳුනා ගැනීමක් කරනවා. සිත සාමාන්‍යයෙන් අරමුණක් හිතනවා, සිතේ පවර්ණා සංඥාව අරමුණ හඳුනා ගන්නවා. අරමුණ දැන ගැනීම, අරමුණ හඳුනා ගැනීම, ආරම්මන රසය විඳීම, ආරම්මණයේ වෙත චෛතසික ධර්ම සාසිත යොමු කිරීම මෙව වෙන් කටයුතු. මේ සිත තුළ සිද්ධ වෙන වෙන් ක්‍රියාකාරීත්වය. හැබැයි වෙන් වශයෙන් වෙන් වේලාවක නෙමෙයි සිද්ධ වෙන්නේ. එකම වේලාවක එකම මොහොතක තම ක්‍රියාකාරීත්වය ඒ චිත්තෝත්පාදයක් සමග සිද්ධ කරමින් තමයි සිත සහ චෛතසික ධර්ම පහළවන්නේ. ඒක තමයි හරි ආශ්චර්යමත් ධර්මය චිත්ත නියාමය කියලා කියන්නේ. චිත්ත නියාමය. එතකොට මේ චිත්ත නියාමය ක්‍රියාත්මක කරන කෙනෙක් හෝ කරවන කෙනෙක් සැබවින්ම නැහැ. ඒකයි මෙතන තියෙන පුදුමය කියන්නේ ධර්ම ස්වභාවයක් ඇටියට මේ දේ සිද්ධ වෙනවා ලෝකේ. සාමාන්‍යයෙන් නම් හිතන්නවත් බෑනේ මෙහෙම කොහොමද සිද්ධ වෙන්නේ කියලා. මෙච්චර කටයුතු ටිකක් එකම මොහොතක තමයි සිතේ තියෙන පුදුම ක්‍රියාකාරීත්වය. මෝහනීය බව, මායාකාරී බව. ඉතින් ওই ධර්ම ස්වභාවයට කියන සංඥාව කියලා. එතකොට සංඥා කියවහම රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා කියලා ප්‍රභේද 6කින් භාග්‍යවතුන් වහන්සේ උගන්වා වදාරනවා. ඒ සෑම තැනකමත් කියවෙන්නේ සිත ඇසුරු කරගෙන පහළ වෙන චෛතසික ධර්මයක් වන සංඥා චෛතසිකය පිළිබඳව. එතකොට පංචස්කන්ධය ගැන කතා කරන්නේ වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, ඊළඟට සංඛාර විඥාන කියලා ස්කන්ධ පහක් දේශනා කරන ස්කන්ධ පහෙන් ප්‍රධාන ස්කන්ධ දෙකක් වෙන වෙනව මොනවද? වේදනා සංඥා කියලා.
චෛතසික ධර්ම දෙකක් ස්කන්ධ දෙකක් වශයෙන් දේශනා කරන්නට. දැන් රූපස්කන්ධය ගත්තොත් රූප 28ක් තියෙනවා. සංඛාරස්කන්ධය ගත්තොත් චෛතසික ධර්ම 50ක් තියෙනවා. විඥානස්කන්ධය ගත්තොත් සිත් නැත්නම් චිත්තෝත්පාද 89ක් හෝ 121ක් තියෙනවා. ඊටත් වඩා වැඩියෙන් වර්ග කරලා මේ ධර්මයට අනුව ණය ක්‍රම ඔස්සේ ගත්තට පස්සේ නමුත් වේදනාව සහ සංඥාව කියන චෛතසික ධර්ම දෙක වෙනමම ස්කන්ධ දෙකක් වෙනමම සමූහ දෙකක් හැටියට දේශනා කරන්නේ කුමක් නිසාද? තථාගතයන් වහන්සේ දැකවදාරන මේ වේදනාව කියන ධර්ම ස්වභාවය සංඥාව කියන ධර්ම ස්වභාවය මහා පුදුම ක්‍රියාකාරීත්වයක් තියෙනවා. මේ වේදනාවට සියලු සත්වයෝ වසඟ වෙලා ඉන්නවා. ඒ වේදනාවන් සඳහා සංඥාව උපකාර වෙනවා. වේදනාව සංඥාවට සංඥාව වේදනාවට නැවත මේ ධර්ම වුණොන්ට ප්‍රත්‍ය වෙනවා. එහෙම ප්‍රත්‍ය වෙමින් තමයි සිතක් ඇසුරු කරගෙන පහළ වෙන්නේ. ඒ නිසා වේදනාව සහ සංඥාව කියන චෛතසික ධර්ම දෙක වෙනමම ස්කන්ධ දෙකක් හැටියට ඒ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. වෙනමම සමූහ දෙකක් රාශි දෙකක් වේදනාව සහ සංඥාව. ඊළඟ සර්වචිත්ත සාධාරණ චෛතසිකය තමයි කුමක්ද? චේතනා චෛතසිකය චේතනාව. සිතේ පවතින මේ ආරම්මණය තුල සිත හසුරුවන ගතිය. සිතක පවතින ආරම්මණය තුල සිත හසුරුවන ගතිය. අරමුණ තුල සිත පිළිවෙල කරනවා. අරමුණට සිත යොමු කිරීම, අරමුණ තුල සිත සහ අරමුණ ස්පර්ශ කරවීම මේවා පස්ස චෛතසිකෙන් සිද්ධ වෙනවා. මේ චේතනාව කියන චෛතසිකෙන් සිද්ධ වෙන්නේ ඒ අරමුණ තුල තමාද යෙදෙමින් සංප්‍රයුක්ත සෙසු චෛතසික ධර්ම ආරම්මණය හා යෙදවීම. අපි මේ චේතනාව තමයි ධර්මයේ තුල කර්මය කියලා කතා කරන්නේ. කර්මය නමින් කතා කරන්නේ මෙන්න මේ චේතනාව නම් වූ චෛතසික ස්වභාවය. එතකොට සාමාන්‍ය උපමාවකින් මේ පිළිබඳව දේශනා කළොත් බුදුරජාණන් වහන්සේ වදාරනවා ප්‍රධාන වඩුවෙක් වඩුකම් කරන ප්‍රධාන වඩුව තමාද ඒ වඩු කර්මාන්තේ නියැලෙමින් තමන්ගේ ඉන්න සෙසු ගෝල බාලයනොත් මේ ඒ වඩු කර්මාන්තේ යොදවාලනවා වගේ කියලා. තමනුත් ඒ දේ යෙදෙමින් අන් අයත් ඒ තුළ යොදවාලීම සිද්ධ කරන්නේ මෙන්න මේ චේතනා චෛතසිකය නම් වූ ධර්ම ස්වභාවයෙන්. සෑම සිතක් සමගම චේතනාව ඒකාන්තයෙන් යෙදෙනවා. චේතනා චෛතසිකය. ඉතින් උපමා ගණනාවකින් අපි ඒ ගැන කතා කළා. දැන් විස්තර වශයෙන් කතා කරන්න අවශ්‍ය නැහැ. ඒ චේතනාවත් අපි ගත්තොත් කුසල චේතනා, අකුසල චේතනා, විපාක චේතනා එහෙම බෙදන්නත් පුළුවන්. කුසල් සිතේ යෙදෙන චේතනාව කුසල චේතනාව. විපාක සිතේ යෙදෙන චේතනා චෛතසික විපාක චේතනා. ක්‍රියා සිතේ යෙදෙන චේතනා චෛතසික ක්‍රියා චේතනාව කියලා එහෙම ගන්නට පුළුවන්. ඒක කිසි වැරද්දක් නැහැ. එතකොට කර්මය කියන අපි ඉගෙන ගන්නේ කර්මය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කුසලය සහ අකුසලය කියලා. ඒ කුසල අකුසල සිත්වල යෙදෙන චේතනාව තමයි කර්මය නමින් වදාරන්නේ. කර්මය චේතනා චෛතසිකය. ඊළඟ සර්වජිත්ත සාධාරණ චෛතසිකය තමයි කුමක්ද? ඒකාග්‍රතා චෛතසිකය. ඒකාග්‍රතා කියනකොටම තේරෙනවා කුමක්ද? එකඟ භාවය, සිතේ එකඟ බව, ඒකාග්‍රතාව. සෑම සිතක් සමගම පහළ වෙනවා. ඒ සිත සංප්‍රයුක්ත චෛතසික ධර්ම ඒ සිතත් එක්ක පහළ වන සෙසු චෛතසික ධර්ම හා ඒ සිත විවිධ අරමුණු වලට විසිර යන්නට නොදී එක අරමුණක් තුල එකඟ කරවීම, එකඟ කොට තබන ස්වභාවය තමයි ඒකාග්‍රතාව කියලා කිව්වේ. ඒකාග්‍රතාව උපමාවකින් ප්‍රකාශ කළා හරියට මතකද? උපමාවකින් පවනින් විසිර යන ඒ කියන්නේ කුඩු ටිකක් සුණු ටිකක් වතුරෙන් අනනවා වගේ. නැත්නම් අපි ගත්තොත් මල් පුෂ්පාසනයක මල් ආසනයක තබලා තියෙන මල් ටික නූලකින් අමුණනවා වගේ කියලා කියන්නේ ඒකාග්‍රතාව චෛතසිකයේ ස්වභාවය. එතකොට දැන් මේ ඒකාග්‍රතාව කියන චෛතසිකයේ කුසල් සිතක විතරක් නෙමෙයි අකුසල් සිතේ යෙදෙන්නත් පුළුවන්. විපාක ක්‍රියා සෑම සිතකම යෙදෙනවා. හැබැයි එහෙම යෙදුනට කුසල් සිතේ යෙදෙන ඒකාග්‍රතාව තමයි සමාධිය නමින් හඳුන්වන්නේ. සමාධිය කියලා හඳුන්වන්නේ. සිතකට යම් අරමුණක් ගන්න නම් ඒ අරමුණ ගැනීම පිණිස සිත ඒ අරමුණ තුල නතර විය යුතුයි. ඒ අරමුණ තුල
පවතින්නට ඕනි. පවතිනවා කියන්නේ අදහස් කරන්නේ මහා වේලාවක් නෙමෙයි. ඒ ගන්න මොහොතේදී ඒ අරමුණම තුල ඒ සිත සහ චෛතසික ධර්ම පැවතුනොත් විතරයි ඒ අරමුණ ගන්නට පුළුවන්. එහෙම නැත්නම් ගන්නට බෑ. එතකොට සිතේ එකඟතාවක් ඒකාග්‍ර භාවයක් නැත්නම් සසු චෛතසික ධර්ම වලට එකම අරමුණක එල්බිලා ඉන්නට බෑ. එහෙනම් ඒකාග්‍රතාව කියන චෛතසිකයෙන් කරන්නේ සසු චෛතසික ධර්මයනුත් සිතත් ඒ අරමුණ තුල එකඟ කරවීම. මොහොතක් ඒ අරමුණ ගැනීම පිණිස ඒ ආරම්භන තුළ පිහිටුවීම කියලා කිව්වොත් නිවැරදි. ඉතින් ওই කාරණය තමයි ඒකාග්‍රතා චෛතසිකය නමින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ. ඊළඟට අපි ඉගෙන ගත්ත කුමක්ද? ජීවිතේන්ද්‍රිය. ජීවිතේන්ද්‍රිය කොටස් දෙකකට බෙදලා උගන්වා වදාළ භාග්‍යවතුන් වහන්සේ කුමක්ද? නාම ජීවිතේන්ද්‍රිය සහ රූප ජීවිතේන්ද්‍රිය. නාම ජීවිතේන්ද්‍රිය කියලා කිව්වේ මේ දැන් අපි කතා කරන ජීවිතේන්ද්‍රිය කියන චෛතසික ධර්ම. මේකට කියන නාම ජීවිතේන්ද්‍රිය. නාම ධර්ම පිළිබඳව ආයුෂය කියලා කියන්නත් පුළුවන්. නාම ධර්ම පවතින්නේ නාම ධර්ම වල ජීවය වශයෙන් හඳුන්වන්නේ මෙන්න මේ ජීවිතේන්ද්‍රිය. එතකොට මේන් කරන්නේ කුමක්ද? ඒ තමාහා සංප්‍රයුක්ත වූ චිත්තේ සහ චෛතසික ධර්ම මැරෙන්නට නොදී ජීවත් කරවීම. බලන්න දැන් හරිම පුදුමයි. ඒ කියන්නේ මේ වගේ දේවල් කොහොමද මේ නිර්මාණය වෙලා තියෙන්නේ? මෙහෙම දේවල් කොහොම හටගත්තද? ඉතින් මෙහෙම හිතනකොට නොයෙක් දිනාට විසම සිතුවිලි, විසම විනිශ්චයන්, විසම තීරණ ඇති වෙන්න පුළුවන්. ඒත් මේවා හිතා ගන්නවත් බෑනේ. සමාධියක් නැත්තම්, ප්‍රඥාවක් නැත්තම් මේව අවබෝධ කරගන්න ලැබෙන්නේ නැහැ. දැන් අපේ සිතේ මෙහෙම චෛතසික ධර්ම ටිකක් ක්‍රියාත්මක වෙනකොට නිකන්වත් හිතා ගන්න පුළුවන්. හොඳටම තේරෙනවා තීන මිද්දේනකොට නම් මම නිදිමත වෙනවා කියලා තේරෙනවනේ. ඒකත් තීන මිද්දේ කියලා දන්නේ නැහැ. නිදිමත කියලානේ තේරුම් අරන් තියෙන්නේ. නේද? ඒ වගේම රාගයක් කෙනෙකුට තේරෙනවා. ද්වේෂයක් කෙනෙකුට තේරෙනවා. ඒ කාරණේ සාමාන්‍යයෙන් කෙනෙකුට තේරෙනවනේ. හැබැයි මේ රාගය කියන්නේ ලෝභ චෛතසිකයේ පහළ වීම, ද්වේෂය කියන්නේ පටිඝ, මේ තරහ කියන්නේ පටිඝ ද්වේෂය පහළ වීම. එහෙම තේරෙන්නේ නැහැ. ඒ විදිහට තේරුම් ගන්න බෑ. යම් තනින් තේරුම් ගන්නට පුළුවන්. නමුත් සිත පිළිබඳ එහෙම විනිශ්චයක් ලෝකේ කාටවත් තේරුම් ගන්න ලැබෙන්නේ නැහැ. කියලා දෙන්නත් බෑ. හඳුනා ගන්නත් බෑ බුදුරජාණන් වහන්සේ නැතුව. නිසා මේ මනෝවිද්‍යාව කියලා විෂයක් දැන් ලෝකේ තියෙනවානේ. ඒක තනිකරම බොරුවක්. දැන් මේ වගේ එකක් ගැනවත් කතා කරනවා. ඔය කියන එක මනෝවිද්‍යාවකවත් මේ කියන පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතාව ජීවිතේන්ද්‍රිය මානසිකාර සියලු සිතත් සමග පහළ වෙනවා කියන එහෙම දේශනා කරන්නේ. ඒත් දන්නේ නැහැ. ඉතින් දේශනා කරන සර්වඥතා ඥානය යත්තන්ට නැහැ. ඉතින් ඒ යත්තන්ට කරන්න තියෙන්නේ මේක තමයි උඩ හිත, මේක තමයි යට හිත, මේකෙන් මේකට යනවා, මේකෙන් මේකට යනවා. එහෙම ටිකක් කියලා දෙන එක තමයි තියෙන්නේ. මනෝවිද්‍යාව. රූප ජීවිතේන්ද්‍රිය කියන්නේ රූප ධර්මවල ආයුෂ. දැන් රූප ජීවිතේන්ද්‍රිය නැති වෙනවා කෙනෙක් ජීවිතේ මරණයටපත් වෙනකොට. මරණයටපත් වෙනවා කියන්නේම රූප ජීවිතේන්ද්‍රිය සිඳී යාම. එක ජීවිතයක් හා සම්බන්ධයෙන් රූප ජීවිතේන්ද්‍රිය නම් රූපය මැරීම නැති වී යාමට කියනවා මරණය කියලා. මෙතන කතා කරන්නේ නාම ජීවිතේන්ද්‍රිය. එතකොට මේ ජීවිතේන්ද්‍රිය කියන චෛතසිකය උපමාවකින් බුදුරජාණන් වහන්සේ වදාළා කොහොමද? හරියට ඔය නෙළුම් මානෙල් ඕලු වගේ දෙයක් වතුරෙමනේ තියෙන්නේ. වතුර නැත්තම් පවතින්නේ නැහැනේ. ගොඩ හිටෙව්වයි කියලා පවතින්නේ නැහැනේ. වතුර උවමනයි. වතුර අවශ්‍යයි. අන්න ඒ වගේ ජීවිතේන්ද්‍රිය කියන චෛතසිකය නැතුව, මේ නාම ජීවිතේන්ද්‍රිය කියන චෛතසිකය නැතුව සිත සහ චෛතසික පවතින්නේ නැහැ. සිත සහ චෛතසික පවතින්නේ නැහැ. යම් දවසක නිරෝධ සමාපත්තියට සමවැදෙනවා නම් අන්න එදාට සිත පහළ වීම නතර වෙනවා. එතකොට තමයි මේ ජීවිතේන්ද්‍ර චෛතසිකේ පහළ වීම නතර වෙන්නේ. ස්කන්ධ පරිනිර්වාණයෙන් පිරිනිවන් වඩින මොහොත දක්වාම මේ නාම ජීවිතේන්ද්‍රිය බලපෑම තියෙන හින්දා තමයි සිත සහ චෛතසික ධර්ම ඒකාන්තයෙන් එක දිගට මැරෙන්නේ නැතිව පවතින. සිත් පහළ වෙනවා, නිරුද්ධ වෙනවා. කොච්චර කාලයක්ද? සත්වයක් යම්තාක් පැරණි නම්, සසර ගමන යම්තාක් දිගයි නම් ඒ තාක් පැවතුණා මේ කියපු චෛතසික ටික. සර්ව චිත්ත සාධාරණ 6 වන චෛතසික තමයි ජීවිතේන්ද්‍රිය කියලා කියන්නේ.
ඊළඟට මානසිකාර සෑම සිතක් සමගම යෙදෙන ඒ චිත්ත චෛතසිකයන් නැත්නම් ඒ සිත සහ චෛතසික ධර්ම ආපාතගත වූ නැත්නම් අරමුණු වූ ඒ අරමුණෙහි යොමු කරන ස්වභාවය. එහෙනම් කෙනෙකුට දෙන්න පුළුවන් මෙයත් ස්පර්ශ චෛතසිකයත් සමානයි නේද කියලා. එතන පස්ස කියන වචනය ඇහෙන්නම තේරෙනවා ස්පර්ශ වීම කියලා. මෙතන මානසිකාරය කියන චෛතසිකයෙන් උගන්වන්නේ ඒ අරමුණ වෙත යොමු කිරීම කියලා. ඊටා කුඩා වෙනසක් තියෙන්නේ. ඊටාම සියුම් වෙනසක්. තමාත් අරමුණේ යොමු වෙමින් තමා එක්ව යෙදෙනා වූ සංප්‍රයුක්ත ධර්ම කියන්නේ සිත සහ සෙසු චෛතසික ධර්ම. මානසිකාරයෙන් අන්‍ය වූ චෛතසික ධර්ම. මානසිකාරයෙන් අන්‍ය වූ ධර්ම අරමුණට මේවන ස්වභාවය. එතකොට දැන් මානසිකාරයේ ස්වභාවය තමයි තමනුත් ඒ අරමුණට යොමු වෙමින් පස්ස ආදී සෙසු කියන චෛතසික ධර්මත් අරමුණට යොමු කරමින් සිතත් අරමුණට යොමු කිරීම. එතකොට පස්සේ කෘත්‍ය තමයි පස්ස නම් වූ චෛතසිකේ තමා අරමුණේ හැපෙමින් සිත සහ සෙසු චෛතසික ධර්මත් මේ අරමුණේ හැපෙන්නට සැලැස්වීම. සැබවින්ම දැන් අපි මෙහෙම වචන පාවිච්චි කළාට මේ හැපීම ආදී වශයෙන් කියලා වෙන ඉතින් කියන්න විදියක් නැහැ. වෙන කියන්න විදියක් නැහැ. එතකොට දැන් මේ සම්මුතිය තුල මේ භාෂාව තුල අපි මෙහෙම ප්‍රකාශ කරනකොට දැන් පරමාර්ථ වශයෙන් සත්‍ය අවබෝධ නොකරපු අයට ඒක වැටහෙන්නේ නැහැ. මහා රහතන් වහන්සේලාට ඒ විරාගී උතුමන්ට මේක ප්‍රත්‍යක්ෂ වශයෙන් සිද්ධ වෙලා නැති මේ අවබෝධය. එසේ නොවෙච්ච කෙනෙක් වචනානුසාරයෙන් තේරුම් ගන්න හදනවා. වචන ඔස්සේම තේරුම් ගන්න හදලා හරියන්නේ මේ වචනයෙන් කියන දේ අහන ඊට අනුව මේ දහම හිත මේ කියපු මේ කුසලාදී චිත්ත පරම්පරාව වඩලා එමගින් නැති වෙන සතිය සමාධිය පාදක කරගෙන තමයි මේ ධර්මයන් අවබෝධ කරගන්න වෙන්නේ. එහෙම නැතුව එතනින් මෙහා කෙනෙක් ඇසීම් මාත්‍රයෙන් සියල්ලම තේරුම් ගන්න හදනවනේ. එතන වරදින්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙන්න මේ මානසිකාරය කියන චෛතසික ධර්මය සර්ව චිත්ත සාධාරණ චෛතසිකයක්. උපමාවකින් දේශනා කරනවා දැන් අශ්වයන් කරත්තයක යොදලා ඒ අශ්වයන් කරත්තය ඇදගෙන යනකොට ඒ කරත්තය පදවාගෙන යන සාරථිය නැත්නම් රියදුරා මොකද කරන්නේ? ඒ අශ්වයන් නියම මාර්ගයේ යායුතු මාර්ගයේ යායුතු ඉසව්වට මේ මාර්ගයේ යායුතු කොටසින් යනවා නම් එහෙනම් ඒ අශ්වයන් එහෙට මෙහෙට යොමු කරන්න අවශ්‍ය නැහැ. බලාගෙන ඉන්න විතරයි තියෙන්නේ. යම් විදියකින් වෙනත් පැත්තකට හැරුණොත් අන්නේ හැරෙන වෙලාවේ තමයි එයා වෙනස් කරලා ආයේ නියම මාර්ගයට යොමු කරන්න තියෙන්නේ. අන්න ඒ වගේ මේ මානසිකාරය කියන චෛතසිකය රියදුරෙක් වගේ කියනවා. අශ්වයන් නියම මාර්ගයේ යනකොට ගවයන් නියම මාර්ගයේ යනකොට ඒ කියන්නේ කරත්තයේ යොදලා තියෙන රථයේ යොදලා තියෙන රථයේ ගැට ගහලා තියෙන අශ්වයන් හෝ ගවයන් යායුතු මාර්ගයේ යනකොට ආය රියදුරාට කරන්න දෙයක් නැහැ, බලාගෙන ඉන්න විතරයි තියෙන්නේ. අන්න ඒ වගේ. හැබැයි අවශ්‍ය මාර්ගයට යොමු කිරීමක් සිද්ධ කරනවා උවමනා තැන්වලදී. මෙන්න මේ මානසිකාරයත් එහෙමයි. උවමනා තැනදී ඒ අරමුණ වෙත සිත යොමු කරනවා, චෛතසික යොමු කරනවා. ඉන්න අතර මේ ඒ අවශ්‍ය කාරණේ සිද්ධ වුණාම උපේක්ෂාවටපත් වෙනවා. නැත්තම් මේ නැවත නැවත මානසිකාරය පවතිනවා, නැවත මානසිකාරය උපේක්ෂාවටපත් වෙනවා කියන එක නෙමෙයි කියන්නේ. අවශ්‍ය දේ සිද්ධ කරනවා. මානසිකාරයෙන් සිද්ධ වේ යුත්තේ කුමක්ද? අරමුණට යොමු කිරීම නම් සෙසු චෛතසිකත් සිතත් අරමුණට යොමු කරනවා. එපමණකින් මේ චෛතසිකේ නිරුද්ධ වෙලා යනවා සිතත් සමග. ඉතින් මෙතන තියෙන පුදුමය තමයි, ආශ්චර්යමත් දේ තමයි, අద్භූත නැත්නම් අදහා ගන්නට තරම් සාමාන්‍ය කෙනෙකුට නොහැකි වෙන දේ තමයි මේ හැමදේම සිද්ධ වන්නේ නානාක්ෂණිකව නෙමෙයි. ඒ කියන්නේ වෙන් වශයෙන් වෙන් අවස්ථාවල නෙමෙයි. එකම අවස්ථාවක එකම මොහොතක මේ දේවල් සිද්ධ වෙනවා. සැබවින් මේක තමයි සිත කියන්නේ. තාමත් විසිතුරු ධර්මයක් කියන්නේ. දැන් මෙච්චර ක්‍රියාකාරීත්වයක් සිත ඇතුළේ සිද්ධ වෙනවා කියලා කෙනෙකුට හිතෙන්නේවත් නැහැ. එක මොහොතක් තුල. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔය කියපෝ පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රිය මනසිකාර කියන හත සෑම සිතක් සමගම පහළ වෙනවා. සිත 121ක් හෝ සිත 89ක් හෝ වැඩි වශයෙන් හෝ ප්‍රභේදගතව ඒ හැම සිතක් සමගම මේ කියපෝ චෛතසික ධර්ම හත ඒකාන්තයෙන්ම පහළ වෙනවා. දැන් අපි මේවා ඉගෙන ගත්තට දැන් සංඥා චේතනා මනසිකාර විතක්ක කියන මෙන්න මේ චෛතසික ඊට සියුම් වෙනසක් දෙන්නේ. බුදුරජාණන් වහන්සේට ගෝචර වුණා, තථාගතයන් වහන්සේ අවබෝධ කළා, දේශනා කළා.
ඊනතරෝ සාරිපුත්ත මහ මොග්ගල්ලාන ආදී මහ රහතන් වහන්සේලා මේ විෂය හොඳට තම ජීවිතවල ප්‍රගුණ කළා. ඉතින් මේ සමාධිමත් සිතකින් දියුණු කරන ලද නුවණකින් ප්‍රත්‍යක්ෂ ලෙස අවබෝධ කරගත යුතු ධර්මතා තමයි මේ චෛතසික කියලා කියන්නේ. චෛතසික අයිති වෙන්නේ දුකටද, දුක්ඛ සමුදයටද, දුක්ඛ නිරෝධයටද, දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවටද? දුක්ඛ සමුදය. සිත අයිති වෙන්නේ දැන් අපි ගත්තොතින් චෛතසික ධර්ම වල ඍජුවම දුක්ඛ සමුදයට අදාළ වෙන චෛතසිකය තමයි කුමක්ද? ලෝභය. නැත්නම් කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ලෝභය නම් වූ චෛතසිකය. ඒක තමයි දුක්ඛ සමුදය ඍජුවම. හැබැයි ලෞකික සිත්වල යෙදෙන සියලු චෛතසික ධර්ම දුක්ඛ සමුදය. සියලු කුසල චෛතසික, සියලු අකුසල චෛතසික ලෞකික සිත්වල යෙදෙනවා නම් ඒ කිව්වේ ඔය ලෝකෝත්තර සිත් අටේ හැර අනිත් සෑම සිතකම යෙදෙන චෛතසික ධර්ම දුක්ඛ සමුදය නමින් දේශනා කරන්න පුළුවන්. දුක්ඛ සමුදය. ප්‍රධාන වශයෙන් ලෝභ චෛතසිකේ, අප්‍රධාන වශයෙන් සසු චෛතසික. එතකොට සිත් වශයෙන් ගත්තොතින් ලෝකෝත්තර සිත් හැර සසු සියලුම සිත් අයිතිවන්නේ කුමටද? දුක නම් වූ ආර්ය සත්‍යයට. දුක නම් වූ ආර්ය සත්‍යයට. එතකොට සිත් සහ චෛතසික වලින් සිත මුළුමනින්ම දුක්ඛාරය සත්‍යයට අයිති වෙනවා ලෝකෝත්තර සිත් හැර. චෛතසික වලින් ලෝභය ඍජුවම දුක්ඛ සමුදය ආර්ය සත්‍ය. සසු චෛතසික ධර්මත් දුක්ඛ සමුදය ආර්ය සත්‍ය වෙනවා ලෞකික සිත් වල යෙදෙනකොට. ඒ වගේම ඒ චෛතසික ධර්ම අනිත් පැත්තට දුක්ඛාරය සත්‍යයට අයිතිත් වෙනවා. ඒ චෛතසික ධර්ම දුකට අයිතිත් වෙනවා, දුක්ඛ සමුදයක් ඇති වෙනවා. එතකොට සිත එක පැත්තකින් දුක්ඛ සමුදයක් වෙනවා, දුකට අයිතිත් වෙනවා. ඔය වගේ මේ චතුරාර්ය සත්‍යයට ගලපා දැකීම පිණිස නුවණ අපි ඉස්සරහට දියුණු කරන්නට ඕන මේ චෛතසික ධර්ම සාසිත. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා අපට කුමක්ද? ප්‍රකීර්ණක නම් වූ චෛතසික ධර්ම 6 පිළිබඳව. සර්වචිත්ත සාධාරණ චෛතසික ගැන කෙටියෙන් අපි මේ කතා කළේ. ඒ චෛතසික ධර්ම සෑම සිතක් සමගම එකට ඉපිද එකට නිරුද්ධ වී ඒ සිත ගන්නා ආරමුණගෙන ඒ සිත පහළ වෙන තැනම පහළ වෙලා නිරුද්ධ වෙනවා. ඒකට කියනවා සර්වචිත්ත සාධාරණ චෛතසික. සම්බචිත්ත සාධාරණ කියලා පාලියෙන් කියන්නේ. සර්වචිත්ත සාධාරණ කියලා සිංහලෙන් කියනවා. ප්‍රකීර්ණක චෛතසික විතක්ක විචාර කියන බලන්න අධිමෝක්ෂ විරිය ප්‍රීති ඡන්ද. විතක්ක විචාර අධිමෝක්ෂ විරිය ප්‍රීති ඡන්ද. විතර්කය කියන්නේ කුමක්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සිතේ පවතින යම් ධර්ම ස්වභාවයකින් සංප්‍රයුක්ත වූ සිත අරමුණට නංවනවා. ඒ අරමුණට නැගේද ඒ අරමුණට නැගෙන ස්වභාවය විතර්කය කියලා කියනවා. තක්කනා විතක්කනා ආදී වශයෙන් දේශනා කරනවා. ඒ කියන්නේ සිත සහ සසු චෛතසික ධර්ම අරමුණ තුළ තර්කණය කරන අරමුණ තුළට නංවන දැන් අර පස්සෙන් ඊළඟට මානසිකාරයෙන් කරන කෘත්‍ය නෙමෙයි මේ කරන්නේ, ඊට වඩා වෙනස් දෙයක්. දැන් අපි විතර්ක කරනවා කියන්නේ විතර්ක ਵਿਚාර කරනවා කියලා කියන්නේ විතක්ක ਵਿਚාර සහිත සිත් කියලා හඳුන්වන්නේ. ඒ තැන්වල විතර්කයෙන් කරන්නේ චෛතසික ධර්ම ඒ සසු චෛතසික ධර්ම සිත ඒ ආරමුණට නැංවීම, ස්පර්ශ කිරීම නෙමෙයි නැංවීම. ඉතින් මේව කිව්වහම ඔය දෙකම එකයිනේ කියලා තමයි තේරෙන්නේ බොහෝ දෙනාට. ලොකු වෙනසකුත් නැහැ. මේක භාෂාවේ තියෙන මේ විකල බව, භාෂාවේ තියෙන දුර්වලතාවක්. ඒක ඉතින් කරන්න දෙයක් නැහැ. අවබෝධය තථාගතයන් වහන්සේ අවබෝධ කරගත්ත සියලු ධර්මතා දේශනා කළෙත් නැහැ. මේ වගේ භාෂාවකින් එහෙම දේශනා කරන්නත් බෑ. බුදුරජාණන් වහන්සේ තමයි නිරුක්ති ප්‍රතිභානේ උපරිමයෙන් තියෙන්නේ. ඒ උපරිමයෙන් දේශනා කළේ මේ විදිහට. ඒ උපරිමයෙන් දේශනා කළේ මේ විදිහට. ඉතින් ඒ නිසා අපි මේ නැවත නැවත අධ්‍යයනය කරමින් සිතමින් නුවණ මෙහෙයවමින් අර මම ඔබට උදේ වගේ මතක් කළේ ඊතා කුඩා වේලාවක් නමුත් සමාධියක් වෙනුවෙන් ඔබ වෙහෙසෙනවා නම් මේ කියන දේවල් බොහෝ වැටහෙන්න ගන්නවා. විතර්ක චෛතසිකේ උපමාවකින් කිව්වොතින් රජවරයෙකුට හිතවත් කෙනෙක් රාජවල්ලභයෙක් රජතුමා ගැන නොදන්නා එක්තරා පිටිසර මිනිසෙක් රජමැදුරට පමුණුවනවා වගේ කියලා කිව්වා. එතකොට විතර්කය කියන්නේ රාජවල්ලභයා වගේ
රජතුමාට හිතවත් කෙනෙක් ඉන්නවා. ඒ ප්‍රධානියාගේ ළඟම ඉන්න හිතවතෙක් ඉන්නවා. ඒ හිතවතාට පුළුවන් ඕනෑම කෙනෙක් තමන්ගේ ප්‍රධානියා වෙත පමුණුවන්න, රජතුමා වෙත පමුණුවන්න පුළුවන්. රාජවල්ලභයා කියන රජතුමාගේ හිතවතා කියන කෙනෙක්. රජතුමාගේ හිතවතාට පුළුවන් රජතුමා ගැන නොදන්නා හිතවත් නැති කෙනෙක් රජතුමාට හඳුන්වා දෙන්න. එහෙම කරන්න පුළුවන්. අන්න ඒ වගේ මේ විතර්කය. අරමුණ හරියට රජ මැදුර වගේ කිව්වා. අපි ඉගෙන ගත්ත එහෙමනේ. අරමුණ රජ මැදුර වගේ. ඉතින් මේ විදිහට සිත පිටිසර මිනිස්සෙක් වගේ කියලා අපිට කියලා දුන්නා. සිත කියන්නේ පිටිසර මිනිස්සෙක් වගේ. අරමුණ කියන්නේ රජ මැදුරක් වගේ. විතර්ක චෛතසිකේ රාජ වල්ලභය වගේ. ඔන්නම තමයි උපමාවෙන් මේ ගැන කියලා දුන්නේ. ඒ කීප දේවල් නැවත සිහිපත් කර ගන්න. ඊළඟට විතර්ක චෛතසිකය සෑම සිතකම යෙදෙන්නේ නැහැ. විතර්ක චෛතසිකය සර්වතික සාධාරණ වගේ සෑම සිතකම යෙදෙන්නේ නැහැ. නොයෙදෙන සිත් තියෙනවා, යෙදෙන සිත් තියෙනවා. අපි ඉගෙන ගත්ත 89ක් හෝ 121ක් හෝ ඒ සිත් වලින් විතර්ක චෛතසිකයේ යෙදෙන අවස්ථා තියෙනවා, නොයෙදෙන අවස්ථා තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විතර්ක චෛතසිකය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල සම්මා සංකප්ප නමින් දේශනා කරන්නේ. සම්මා සංකප්ප කියන්නේ චෛතසිකයක් නේ. චෛතසිකය තමයි විතර්ක චෛතසිකය. දැන් ඔබ අහලා තියෙනවානේ ප්‍රථම ධානය හොඳට පුරුදු කරලා දෙවන ධානයට යනකොට විතර්කයෙන් තොරව විචාරයෙන් යුතුව ඒ අරමුණ තුල හිත පවත්වන්න පුළුවන් කියලා. අන්නේ අවස්ථාවේ විතර්කය හැරදාලා විතර්කය ප්‍රහාණය කරන විචාරයෙන් පමණ ඒ අරමුණ තුල සිත හැසිරවීමේ හැකියාවක් එනවා. ඒ ධානය දෙවන ධානය කියලා හඳුන්වනවා. ඉතින් මේ විතර්කයෙන් තොරව විචාරයෙන් පමණක් ඒ අරමුණගෙන ඒ තුල හිත එකඟව තබා ගැනීමේ හැකියාව විචාරය. දැන් ඊළඟට අපිට තියෙන චෛතසිකය විතක්ක විචාර විචාරය නම් වූ චෛතසිකය. අර දැන් රජ මැදුරට ආගන්තුක කෙනෙක් පළමු කොට රජතුමා දන්නා හඳුනන කෙනෙක්ගේ මාර්ගයෙන් ගියාට පස්සේ ටික කාලයක් යනකොට එයාට තනියම යන්න පුළුවන්. කවුරුව කාගේවත් උදව්වක් ඕනේ. හිතවත්කම ඇති වෙලා තියෙන. අන්න ඒ වගේ මේ අරමුණ හොඳට ප්‍රගුණ වුණාට පස්සේ අරමුණ තුල හොඳට හිත වැඩුණාට පස්සේ විතර්කයෙන් තොරව විචාරයෙන් පමණක් ඒ අරමුණ හිතට ගැනීමේ හැකියාව ඇති වෙනවා. විතර්කයේ යෙදෙන සිත් පිළිබඳව අපි පෙර අවස්ථාවල සාකච්ඡා කළා. දෙපස් විඥාන සිත් හැර සෙසු 44ක් වූ කාමාවචර සිත්වල මෙන්න මේ විතර්කේ නම් වූ චෛතසිකයේ යෙදෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ වදාරනවා. මොනවද? 54ක් වූ කාමාවචර සිත් වලින් දෙපස් විඥාන සිත්. ඒ කියන්නේ චක්ක විඥාන, සෝත විඥාන ආදී වශයෙන් අපි ඉගෙන ගත්ත අකුසල විපාක පංච විඥාන සිත් සහ අහේතුක කුසල විපාක පංච විඥාන සිත් කියන මෙන්න මේ වර්ග දෙක මේ දෙක එකතු කරපුවාම සිත් 10ක්. මෙන්න මේ සිත් 10 හැර සෙසු 54ක් වූ කාමාවචර සිත්. දැන් අපි කාමාවචර සිත් 54ක් ඉගෙන ගත්තා. මේ 54 සිත් 10ක් මේ දෙපස් විඥාන ඉවත් වුණාට පස්සේ සෙසු 44ක් සිත් පහළ වෙනවා. අන්නේ සිත් සමග නිකී විතර්ක චෛතසිකේ ඒකාන්තයෙන් යෙදෙනවා. ඒක තමයි මේ ස්වභාවය. ඒ වගේම ප්‍රථම ධාන සිත් 11ක් තියෙනවා. දෙවන ධාන සිත් 11ක්. ඒ වගේම තුන්වන ධාන සිත් ආදී වශයෙන් අපි ධාන සිත් ඉගෙන ගත්තා. දැන් ප්‍රථම ධාන සිත් 11ක් කියලා කිව්වේ ලෝකෝත්තර සෝවාන් ආදී මාර්ග 4ක් ඵල සිත් 4ක් ප්‍රථම ධානයෙන් යුක්තව නම් ලැබෙන්නේ. ප්‍රථම ධාන සමාධි මට්ටමේ නම් ලැබෙන්නේ. එතකොට ප්‍රථම ධානයෙන් යුක්ත ලෝකෝත්තර සිත් කියලා ඒව හඳුන්වනවා. එසේ ප්‍රථම ධානයෙන් යුක්ත මාර්ගඵල ප්‍රතිවේදයකින් තොරව හුදු ධාන උපදවා ගනිද්දී ඒ ප්‍රථම ධාන කුසාසිත විපාකසිත ක්‍රියාසිත කියන මෙන්න මේ සිත් තුන ලෝකෝත්තර මාර්ග සහ ඵල සිත් වලට පාදක නොවන සාමාන්‍ය හුදු ධාන සිත් කියලා හඳුන්වනවා. සාමාන්‍යයෙන් ගත්තොත් ලෝකෝත්තර සිත් වලට පාදක නොවන ප්‍රථම ධාන කුසාසිත ප්‍රථම ධාන විපාකසිත ප්‍රථම ධාන ක්‍රියාසිත ලෝකෝත්තර මාර්ගඵල සිත් වලට පාදක වන ප්‍රථම ධාන සිත ගත්තාම එතකොට ඒ ප්‍රථම ධාන සිතේ සමාධි මට්ටමේ යුතුව ලෝකෝත්තර සිත් 8ක් පහළ වෙනවා. ඒ කියන්නේ සෝවාන් ආදී මාර්ග සිත් 4ක්, සෝවාන් ආදී ඵල සිත් 4ක්. ඒ විදිහට ඔබ මේ පසුගිය වැඩසටහන් වලදී
ලෝකෝත්තර සිත් 40ක් ලැබෙන ක්‍රමය ගැන විස්තර වශයෙන් කියලා දුන්නා. ඒවා නැවත ශ්‍රවණය කරලා ඒ පිළිබඳව මේ මතකය අලුත් කර ගන්න. ඉතින් ඒ විදිහට මේ විතරකේ නම් චෛතසික ධර්මයේ යෙදෙන නොයෙදෙන සිත් ගැන සාකච්ඡා කරද්දී කාමාවචර සිත් වලින් සිත් 10ක යෙදෙන්නේ නැහැ. සිත් 44ක යෙදෙනවා. නොයෙදෙන සිත් තමයි දෙපස් විඥාන සිත්. දෙපස් විඥාන සිත් කියන්නේ මොනවද? ඔය අහේතුක සිත් වල තියෙන උපේක්ෂා සාගත චක්කු විඥාන ආදී වශයෙන් අපි ඉගෙන ගත්ත ඒ සිත් වලට කියනවා දෙපස් විඥාන සිත් කියලා. උපේක්ෂා සාගත චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, දිව්වා විඥාන සහ දුක්ඛ සාගත කාය විඥාන. ඒ ටික තමයි අකුසල විපාක වලට අදාළ පංච විඥාන. ඊළඟට අහේතුක කුසල විපාක වලට අදාළව ඒ විදිහටම තියෙනවා උපේක්ෂා සාගත චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, දිව්වා විඥාන සහ සුඛ සාගත කාය විඥාන කියලා. ඉතින් මෙන්න මේ සිත් එකතු වුණාට පස්සේ තමයි ඔය දෙපස් විඥාන නමින් මේ ධාම තුල හඳුන්වන්නේ. අන්නේ සිත් වල මේ විතර්ක චෛතසිකය යෙදෙන්නේ නැහැ. සෙසු සිත් 44ෙම විතර්ක චෛතසිකය යෙදෙනවා. ඒ කියන්නේ අකුසල සිත් 12ෙම විතර්ක චෛතසිකය යෙදෙනවා. ඒ වගේම කාමාවචර සෝභන සිත් 24ෙම මේ විතර්ක චෛතසිකය යෙදෙනවා. ඒ වගේම අහේතුක ක්‍රියාසිත 3ෙම මේ විතර්ක චෛතසිකය යෙදෙනවා. ඉතින් නොයෙදෙන ටික තෝරා ගත්තට පස්සේ යෙදෙන සිත් පිළිබඳව අදහසක් ඇති කර ගන්න පුළුවන්. අපට මේ අධ්‍යයනය තුළදී විශේෂයෙන් වැදගත් වෙන්නේ මේ සිත් සහ චෛතසික ධර්ම ඔවුනොවුන්ට සමීප වෙමින් වෙනත් විදියකින් කිව්වොත් මේ සිත් වල යෙදෙන චෛතසික ධර්ම ටික චෛතසික යෙදෙන සිත් ටික හරියට එක වතාවක් හොඳට මතකයට ගත්තාම සසර පුරාවට මේක හොඳටම ප්‍රමාණවත්. ඉතින් ඒ නිසා මේ කියන දේවල් අමාරුයි කියලා හිතන්නේ නැතුව, තේරෙන්නේ නැහැ කියලා හිතන්නේ නැතිව කොහොම හරි සිතට ගන්න බලන්න, මතකයට නුවණට ගන්න බලන්න. ඒකට ඔය තියෙන හැකියාව, හිතන්න පුළුවන් ගතිය, සිත දියුණු කරගෙන ටිකක් සමාධිමත් සිතක් ඇති කරගෙන කලබලකාරී නොවි නුවණින් නැවත නැවත විමසමින් අහනකොට ඕනෑම කෙනෙකුට තේරෙනවා. තේරෙන්නේ නැහැ කියලා කිසි කෙනෙකුට තර්ක කරන්න බෑ. තේරෙන්නේ නැත්නම් ඒ ගැන උනන්දුවකින් ඒ පිළිබඳව හිතලා යෝනිසෝ මනසිකාරය පවත්වලා නැහැ. පැවැත්තුවා නම් අනිවාර්යයෙන්ම යම් පමණකට හෝ වැටහෙනවා. නොතේරෙන තැන් එන්න පුළුවන්. අපි මේ ධාම සසර යහමින් හදාරලා තිබුණා නම් ආයේ මේ ජීවිතේ මෙහෙම දුක් විඳගෙන හදාරන්න උවමනා නැහැ. ඔය විදිහට වාඩි වෙලා නිදිමත එනේද? එහෙම හදාරන්න උවමනා වෙන්නේ සසරදී මේ දෙක කරපු නැති නිසා. කරපු නැති නිසා ඉතින් එහෙනම් මේ ජීවිතේ කරන්න. සසර දුක තාම ඉතුරු වෙලා තියෙනවනේ. දුකෙන් අත මිදෙන්න වෙන මේ වැඩ පිළිවෙල ඉස්සරහට හික්මෙන්න වෙනවා. වෙන වැඩ පිළිවෙලක් නැහැ. නැත්තම් අර මාගන්ධිය බමුණ කියවා වගේ මාගන්ධිය බමුණ කියපු දේ දන්නව නේද? බුදුරජාණන් වහන්සේ දේශනා කරානේ ආරෝග්‍ය පරමාලාභා නිබ්බානං පරමං සුඛං අට්ඨාංගිකෝච මග්ගානං ඝේමං අමත ගාමින. මෙහෙම දේශනා කරානේ. ආරෝග්‍ය පරමාලාභා, නිරෝගීකම උසස්ම ලාභයයි. ඊළඟට නිරෝගී මේ නිර්වාණ සෝය හා සමසෝයක් නැහැ. පරම සැපේ නිවනයි. ඊළඟට අට්ඨාංගිකෝච මග්ගාන. ලෝකේ මාර්ගයන් තියෙනවානේ. මහ පොළව තුළ විවිධ දිශාවට යන මාර්ග තියෙනවා. ඒ වගේම මේ ජීවිතය තුළ නිරයට යන දුගති සුගතියට වැටෙන මාර්ග තියෙනවා. එහෙම මාර්ගයන් තියෙනවා. ඒ හැම තැනකම ඒ හැම දෙයකටම වඩා හැම මාර්ගයකටම වඩා නිවන පිණිස පවතින ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශ්‍රේෂ්ඨයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. අට්ඨාංගිකෝච මග්ගාන ඝේමං අමතගාමින. ඝේම කියන වචනේ තේරුම කොහොමද? ඝේම කියන්නේ බය නැති බව. නැත්තම් බයක් සැකයක් නැති තැනට ඝේම භූමිය කියලා කියනවා. ക്ഷേම භූමිය. ඝේම කියන්නේ නිවනට නමක්. ඝේමං අමතගාමින. අමත කියන්නේ නිවනට නමක්. ඝේමං අමතගාමින. ඉතින් ඒ අමතගාමී වූ නිවනට යන මාර්ගය තමයි ශ්‍රේෂ්ඨම මාර්ගය. බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කරා මාගන්ධිය පරිබ්‍රාජකයාට. මාගන්ධිය පරිබ්‍රාජකයා ප්‍රකාශ කරනවා හරියටම හරි භාග්‍යවතුන් වහන්සේ වදාළ දේ.
අපේ පොත්පත් වලත් අපේ සූත්‍ර වලත් ඔය ආරෝග්‍ය පරමාලාභා නිබ්බානම් පරමං සුඛං කියන එක අපේ පොත්වලත් තියෙන අපිට ගුරුවරු උගන්වලා තියෙනවා කියනවා. ඒකෙන්ද ඔබ වහන්සේගේ අපේ දේශනාව සමානයි කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා මේ කොහොමද මේ සමාන වෙන්නේ මොකක්ද ඔබ ඔය කියන නිරෝගීකම ඔබ ඔය කියන නිවන මොකක්ද කියලා අහුවා. ඊට පස්සේ මේ මිනිස්සයා මේ උතුරු සළුව ටිකක් අයින් කරලා ටික හැඩි දැඩි කෙනෙක් ඇඟපත තියෙන කෙනෙක් පරිබ්‍රාජකේ අතපය පිරිමැදමින් කියන පේන්නේ නැද්ද මගේ ඇඟ බොහොම නිරෝගී මම තරුණයි මේක තමයි නිරෝගීකම මේක තමයි නිවන කියනවා. මේක තමයි නිවන කියනවා. කොහොම හිතෙන්නේ නැද්ද බුදුරජාණන් වහන්සේ මෙහෙම කියන්නේ මිනිස්සෙක් මේක තමයි පරම නිවන කියනවා. හොඳට කාලා බීලා පුෂ්ටිමත්ව ඉන්න එක තමයි නිවන කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වෙලාවේ මේ දේශනා කළා මේ ගණ්ඩ භූතෝ රෝග භූතෝ වන භූතෝ සංසයෝ හරියට ගඩක් පොලක් වගේ තුවාලයක් වගේ හොරියක් වගේ ඔය ශරීරය තියාගෙන ඔබ ඕක නිරෝගීකම ගැන උදම්මනනවාද කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ මතක් කරලා දුන්නා ඔහුට අතීත බුදුරජාණන් වහන්සේලා ඔය ගාථාව දේශනා කළා විපස්සීසිකී වෙස්සබෝවාදී බුදුරජාණන් වහන්සේලා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දැන් මේ බණපද ටික ටික දැන් අපේ තමකෝ දැන් සම්බපාපස්සා කරණං කුසලස්ස උපසම්පදා දැන් බොහෝ දෙනා දන්නවනේ කුඩා දරුවෙක්ගෙන් ඇහුවා ඒ ගාථාව කටපාඩම්නේ. ඉතින් කාලයක් යනකොට මේ ජන සමාජයේ ওই ගාථාවල පදය දෙක අමතක වෙනවා. දැන් ඒ කාලේ හිටපු අපේ කිරියම්මලා සීයලා අපට කියා දීපු රසකතා මෙයත් අන්න පුළුවන් ද ඔයත් අංග දරුවන්ට කියලා දෙන්න. ඔයත් දන්නේ නැත ඔයත් මොනවා ගැන කියලා දෙන්න. දැන් මේ කාලේ තියෙන කාටුන් එකක් ගැනවත් කියලා දෙන එක තමයි. නැත්තම් ටෙලි නාට්‍යයක් ගැන තමයි දරුවන්ට කියලා දෙන්න. හැබැයි ඒ කාලේ හිටපු කිරියම්මලා සීයලා ජාතක දේශනා හරිය දැනුමක් තිබුණානේ. ජාතක දේශනා උම්මග්ග ජාතක දේශනා සම්පූර්ණයෙන් කටපාඩම් ඒ කාලේ හිටපු වයසක ඇත්තන්ට. විස්සාන්තර දේශනා හරි ලස්සනට ඒවා කියනවා. ජාතක දේශනා ගැන ඉතිහාසයේ තිබ්බ ලංකාවේ තිබ්බ මේ ওই විශේෂ රහතන් වහන්සේලා ගැන කතා. ඒවා හොඳට අද දැන් වැඩි හිටි පරම්පරාවට එහෙම මතකයක් නැහැ. එහෙම මතකයක් නැහැ. එහෙම දැනුමකුත් නැහැ. මේ විදිහේ කතා වුන්ට කියලා දීලත් නැහැ. වුන් දන්නේත් නැහැ. ඒ කාලේ හිටපු මිනිස්සු ඒ අතින් හරි පෝසත්. හොඳ දැනුමක් තිබුණා. දැනුම් භාණ්ඩාගාරයක්. දරුවන්ට හොඳ නරක කියලා දෙන ඒ දේවල් පුරුදු කරන්න. ඉතින් ඒක හේතු වුණා. දැන් බලන්නකෝ ඉතින් දැන් මිනිසුන්ට ඒවා බෑනේ. අන්න ඒ වගේ ඔය ගාථා ධර්ම වුණත් කාලයක් යනකොට මේ ජන සමාජයෙන් අමතක වෙලා යනවා. පදයක් දෙකක් ඉතුරු වෙනවා අන්තිමට මතකයට එනවා. පදයක් දෙකක්. අර මිහිඟු බෙරේට වුණා වගේ. මිහිඟු බෙරේට වුණා වගේ. ඉතින් ඒ වගේ මේ ආරෝග්‍ය පරමාලාභා කියන ගාථාවේ අට්ඨංගිකෝච මග්ගානං හේමං අමතගාමිනං කියන පද දෙක හැර අනිත් පද දෙක මේගොල්ලෝ පොත් වල ලියලා මතක තියාගත්තා. කොහොමද? ආරෝග්‍ය පරමාලාභා නිබ්බානං පරමං සුඛං. ඒකල පරම නිබ්බානවාදීන් කියලානේ කියන්නේ. ඒ කියන්නේ මේ ජීවිතය තුල තියෙන සනීපේ සතුට තමයි නිවන කියලා කියන්නේ. අර කවුද මේ කිව්වේ මගේ නිවන මගේ පැල්පතයි කියලා? ඔබේ නිවන ඔබේ පැල්පතයි කියලා. නිවන වගේ ධර්මතාවක් අතුපැලකට උපමා කරන්න පුළුවන්ද නේද? ඉතින් ඒක නිසා මේ නිවන කියන්නේ ඉතින් ඒවට කියන පරම කියන්නේ මේ ජීවිතේ කර මිත්‍යා දෘෂ්ටි වල එකක් තමයි දෙසටක් මිත්‍යා දෘෂ්ටීන් අතර එකක් තමයි ditta ධම්ම නිබ්බානවාදය. කියන්නේ මේ ජීවිතයේ තියෙන සනීපය තමයි නිවන. මරණින් මත්තේ ගැන ආයතල වැඩක් නැහැ. සැබවින්ම තථාගතයන් වහන්සේ වදාළ නිවන කියන්නේ මරණින් මත්තේ ලැබෙන ධර්මතාවක්ද? මරණින් මත්තේ ලැබෙන ධර්මතාවක් මේ සාක්ෂාත් කළ යුතු ධර්මයක් නෙමෙයි. මේ ජීවිතය තුලදී දුක අවබෝධ කරලා සමුදය ප්‍රහාණය කිරීම වශයෙන් සාක්ෂාත් කළ යුතු ධර්මයක්. ඉතින් එනිසා ඒ ධර්මයේ මේ මරණින් මත්තට නිවන් සප ලැබේවා කියන තැනකට ගේනවනම් ඒක ඉඳුරාම වැරදි. නිවන ගැන යම් අදහසක්වත් එහෙම කෙනෙකුගේ නැහැ. එනිසා නිවීම, සංසිඳීම, ශාන්තිය කියන්නේ කොහොමද? ශාන්තිය කියලා කියන්නේ මේ කෙලෙස් ධර්මතා යන්නේ නූපදින විදිහට ප්‍රහාණය කර දැමීම. එයමයි සැබෑ ශාන්තිය, සැබෑ නිවන. එතකොට ඒක මේ වගේ ජීවිතයකදී සාක්ෂාත් කරනව හැර මරණින් මත්තේ ඉබේ ලැබෙන දෙයක්ද? එහෙම ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔය අත්තු දුක් මහන්සි වෙන මේ ධහම පුරුදු කරන්න.
කොහොම හරි ධර්ම පුරුදු කරන්න. වාඩි වෙලා ඉන්න බැරි නම් සක්මන් කරලා හරි. එහෙම බැරි නම් ඇලවෙලා හරි. පහසුවෙන් දැන් අපිට ඉන්න පුළුවන් කොහොම හරි මේ ආසනයක. ඉතින් එහෙම ඉඳගෙන හරි දවස පුරාවට මේ ධහම හිත පවත්වන්න. අමාරු සාමාන්‍යයෙන් කෙනෙකුට ගත්තොත් මුලින් අමාරු වෙයි. ටිකක් හුරු වුණාට පස්සේ මේ සිත හුරු වෙනවා ඒ පුහුණුවට. සිත හුරු වුණාට පස්සේ ඒ ඔස්සේ සිත වැඩෙන්න ගන්නවා. ඉතින් ඒ වෙලාවේ සිත වැඩෙන දිහා බලාගෙන සිත රකින්නට ඕන බාහිර උවදුරු වලින්. බාහිර උවදුරු තමයි අපේ හිතවලට ඔය කෙලෙස් ඇති වෙන දේවල් ඇසුරු කිරීම. සමහර පුද්ගලයෝ ඉන්නවා අපේ ධර්ම මාර්ගයට උවදුරක්. ඇතැම් ගමන් බිමන් තියෙනවා පුරුදු තියෙනවා අපේ ධර්ම මාර්ගයට උවදුරු. ඇතැම් කතාබස් තියෙනවා අපේ ධර්ම මාර්ගයට බාධා වෙන. ඇතැම් ඇසීම් තියෙනවා අපේ ධර්ම මාර්ගයට බාධා වෙන. ඉතින් අන්න ඒ තැන් ටික හොඳට දැනගෙන ඒ වගේ සිත ආරක්ෂා කරගෙන ගමන් කළොත් මැරෙන්න කලින් සාධාරණයක් ඉෂ්ට කරනවා මේ ධර්මය තුළ. ඉතින් වීරිය කියන කාරණය අපි හැමෝටම මේ තියෙනවට වඩා අඩුම තරමින් 10 ගුණයකින්වත් ඕන. දැන් ඔය වාඩි වෙලා ඉන්න වීරියක් ඕනේ. ඔය වගේ එක දිගට සතියක් විතර ඉන්න පුළුවන්ද නැගිටින්නේ නැතුව? එහෙමවත් ඉඳලා යන්තම් කරගන්න පුළුවන්. එහෙමවත් ඉන්න පුළුවන්. මම කියන්නේ දැන් දැනෙන වේදනාවක් තියෙනවද පැය දෙක තුනක් ඉන්නකොට? ඔය වේදනාවම දරාගෙන සතියක් විතර ඉන්න කිව්වොත් අන්න ඒ වගේ වේදනාවක්, ඒ වගේ ඉහිලීමක්, ඒ වගේ දරා ගැනීමක් අපට වීරිය වැඩිම වශයෙන් තියෙන්නට ඕන. ඒකනේ කියන්නේ කාමං තචෝච නහරෝච අට්ඨේච අවසිස්සතු උපසුස්සතු ශරීරේ මංස ලෝහිතං යන්තම් පුරිස විරියේන පුරිස පරක්කමේන පත්තම්බං තං අපාපුනිත්වා විරියාස නතං අපාපුනිත්වා විරියාස සන්තානං භවිස්සති. මේ යම් මිනිස්සෙක් වුණාට පස්සේ මිනිස්සෙකුගේ තියෙන වීරියයෙන් යම් ධර්මානුබෝධයක් සාක්ෂාත් කළ යුතුයි නම් ඒ සාක්ෂාත් නොකර මම මේ ආසනයෙන් නැගිටින්නේ නැහැ කියලායි වාඩි වෙන්න කිව්වේ බුදුරජාණන් වහන්සේ. ඒ වාඩි වීම තුළ මේ ශරීරයේ අස්ථිපංජරය දිරන්න පුළුවන්, කැඩෙන්න පුළුවන්, උණු වෙන්න පුළුවන්, සම වියලිලා වැටෙන්න පුළුවන්, මස් ටික ඉදිමිලා, තැම්බිලා, ගැලවෙලා වැටෙන්න පුළුවන්. ඒ වුණත් අර අදිෂ්ඨානය අතහරින්න එපා. කෙලස් තවන වීර්ය අතහරින්න එපා. අන්න එහෙමයි දේශනා කළේ. ඔබ අහලා තියෙන මේ ලෝකෙ එක්කෙනෙක්වත් එහෙම වීර්ය කළා කියලා මේ දැන් කාලේ. මේ දැන් කාලේ අහලා තියෙනවද? අසවල් භික්ෂුව එහෙම වීර්ය කළා කියලා මේ කාලේ අහලා තියෙනවද? අසවල් උපාසකතුමා උපාසිකා වීර්ය කළා කියලා මේ මට්ටමේ අහලා නැහැ. ඔව් ඒ වගේ කලාතුරකින් ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්න පුළුවන්. මම කියන්නේ එහෙම නෙමෙයි. පොදුවේ ගත්තොත් එහෙම ඊටාම අඩුයි. දැන් ඒ ස්වාමීන් වහන්සේ වුණා දැන් අපේ මට්ටමින් අපේ කාලේ අපි හැමෝටම වඩා වීරියක් කළා. අපි හැමෝටම වඩා අසාමාන්‍ය වීරියක් කළා. හැබැයි ඒක ප්‍රමාණවත්ද කියන එක දන්නේ බුදුරජාණන් වහන්සේ. ඒ වීරියත් ප්‍රමාණවත් වුණාද ඔය කියන ධර්මයේ සාක්ෂාත් කරගන්න කියලා දන්නේ භාග්‍යවතුන් වහන්සේ. ඉතින් මෙතනින් කියන්නේ හැම කෙනෙකුටම මේ ඇටලේ මස් දිය වෙනකම්ම වාඩි වෙලා ඉන්නට ඕන මාර්ගඵල ලබන්න කියන එක නෙමෙයි. අපි සංසාර ගමනක ප්‍රගුණ කරපු පුහුණු කරපු විදිහක් තියෙනවා. ඉතින් අපට ප්‍රගුණ වෙලා තියෙන අඩු වෙන්නම්, ඉන්ද්‍රිය ධර්ම වඩලා තියෙන අඩු වෙන්නම්, මේ අපේ ජීවිතවල අපි වඩා ගන්නට ඕන බොජ්ජංග ධර්ම වඩලා තියෙන අඩු වෙන්නම්, තාම කෙලස් බලවත්ව අපට දැනෙන්න තියෙනවා නම් ඒ බලවත් කෙලස් යටපත් කිරීම පිණිස අන්නේ වීර්ය ගන්න කියන එක තමයි එයින් අදහස් කළේ. ඉතින් එනිසා ඒ කාලේ හිටපු ස්වාමීන් වහන්සේලා වීර්ය වඩපු හැටි අර තියෙන්නේ පීතිමල්ල ස්වාමීන් වහන්සේට ඊතලයකින් වදිනවා මේ පබ ප්‍රදේශයේ. ඊතලයෙන් ලැබුණාට පස්සේ ඒ ඊතලයේ ඇදලා තනකොළ ටිකකින්, වේලිච්ච තනකොළ ටිකකින් ගුලියක් හදලා ඒ හිල වහගෙන භාවනා කරනවා. අර ඒ කාලේ තිස්ස කියන ස්වාමීන් වහන්සේ මේ කලවායට බිඳගෙන භාවනා කළා. සමහර ස්වාමීන් වහන්සේලා එක රාත්‍රියක එක වනයක විතරයි ගත කළේ. ඉතින් අන්න ඒ වගේ වීරිය වැඩලා තමයි ඒ කාලේ හිටපු පින් ඇති උතුම් පවා පස්චිම භවික සත්වයෝ පවා මඟඵල ලැබලා රහත් වුණා. පස්චිම භවික සත්වයන් පවා අර සෝන කියන මහරහතන් වහන්සේට දේශනා කරන්නේ. සෝන කියන මහරහතන් වහන්සේ දේශනා කරන්නේ මේ වීණාවේ තත් තරමක් ලිහිල් කරන්නට ඕන. තද කරලා හෝ එහෙම නැත්නම් අතහැරලා හෝ
වාදනය කළා කියලා නියම ශබ්දේ එන්නේ නැහැ. ඒ නිසා වීර්ය ටිකක් මධ්‍යස්ථ කරන්න, මධ්‍යම ප්‍රමාණයේ වීර්ය වඩන්න කියනවා. ඉතින් ඒක මේ කාලේට එහෙම ගලපන්න ගිහිල්ලා හරියන්නේ නැහැ. මේ කාලේ අපේම දැන් ඒ ස්වාමීන් වහන්සේට මේ වීර්ය ගැන දේශනා කළේ ඒ ස්වාමීන් වහන්සේ යටිපතුල් ගෙවෙනකන් සක්මන් කරලා යටිපතුල් වලින් තවදුරටත් සක්මන් කරන්න බෑ. හැම සිනිඳුයි ගල් කැට ඇතිල්ලිලා හැම දැන් ගෙවිලා අඩිය තියෙනකොට ඒ ප්‍රදේශයේම රතු පාට වෙනවා. ඇවිද ගන්න බෑ. ඒ ඉතින් සෝන සිටු කුමාරයා කියන්නේ යටිපතුල් වල රෝම කෝපාපු කෙනෙක්නේ. ඒ තරමින් මේ සුමතයි සිනිඳුයි යටිපතුල් වල රෝම කෝපාපු කෙනෙක්. කුඩා දරුවෙකුගෙන් මේ කාලේ මේකලා දෙන රෝම කෝප වෙලා තියෙන යටිපතුල. කුඩා දරුවන්ගේ සාමාන්‍ය රෝම කෝප ටිකක් අතපය නොරන්නට ඕනේ රෝම කෝප මතුවෙන්නේ. ඉතින් මේ සිටු කුමාරයාට එහෙම තරම් සැපයක් ලැබිලා තිබ්බා ගිහි ගෙදරක. ගිහි ගෙදර ඉන්න කාලේ. ඒ ස්වාමීන් වහන්සේ පැවිදි ජීවිතය ගත කරනකොට යටිපතුල් උපරිමයක් ගෙවිලා ඊට පස්සේ ධනිස් දෙකෙන් ධනිස් දෙකෙත් හැම ගැලවෙලා. හැමතැනම ලේ සිවුරෙත් ලේ ගැලවෙනවා. අන්න එතකොට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ දැන් ඒ වීර්ය ටිකක් ඉන්ද්‍රිය ධර්ම සමතුලිත කරන්න කියලා. ඉන්ද්‍රිය සමත්ත ප්‍රතිපාදනතා. ඉතින් දැන් ඒ කාරණේ මේ අපේ වීර්ය අධික වීර්යයක් ගන්නට හොඳ නැහැ. ටිකක් යහමින් නිදා ගන්නට ඕන පැය 7-8ක්. එහෙම කියලා හිතනනම් කිසිදාක මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. නිදාගෙන බලන්නකො. එහෙම විසඳෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ කාලය තුල උපරිමයක් දැන් ඔය ගිහි ගෙදර ජීවත් වෙන ඇත්තෝන ගිහි ජීවිතවල කටයුතු සඳහාම කාලය ගත කරන්නේ නැතිව මේ ඒ දේවල් කරන්නට ඕන. ඒ දේවල් මඟ හරින්න කියන එක නෙමෙයි. නමුත් මේ සිත පුරුදු කිරීම අනිවාර්යෙන් හැම තැනකම හැම ක්‍රියාවක් සමගම සිද්ධ කරන්න ලොකු වීර්යයක් ගන්න. මේ මානසික වීර්යය තමයි ඉතාම වැදගත් වෙන්නේ. මානසික වීර්යය වඩද්දි කායික වීර්යය වමනා කරනවා. කායික වීර්යය නැතුව ඒක කරන්න බෑ. ඉතින් මේ ජීවිතය වියකිලා නොපෙනී අවසන් වෙලා යන්න කලින් ඔබට මේ අවස්ථාවෙන් ඔබ ප්‍රයෝජන ගන්න දක්ෂ වෙන්නට ඕන. එනිසා කවදා හරි හදාරන්නට ඕන, කවදා හරි ඉගෙනගෙන නිම කරන්නට ඕන, කවදා හෝ උපකාර වන මේ ධර්මපරයය අමාරුවෙන් නමුත් ඉගෙන ගැනීම ඉතාම වැදගත්. මම මේ කාරණේ ඔබට නිතර අවධාරණය කරන්නේ බොහෝ දෙනාට ටික කාලයක් මේ දේ කරගෙන යනකොට නොතේරෙන තැන් එනකොට වැටහෙන්නේ නැති තැන් එනකොට අතහැරලා දානවා. අනේ වැඩක් නෑ මේවා තේරෙන්නේ නෑ. ඕවා නිද භාවනා කරන්න. ඔය අපට ඔය භාවනාව වැඩෙන්නේ ඔය ඉගෙනගෙන ආදී වශයෙන් විවිධ විතර්කයන් හිතවල ඇති කරගෙන අර ධර්මයට ද්වේෂ කරලා නොදැනුවත්වම බොහෝ පව් රැස් කර ගන්නවා. ඉතින් ඒ කාරණය සිහිපත් කළේ වීර්යයෙන් යුක්තව නොතේරුණත් කමක් නැහැ. තේරෙනකම් අහගෙන ඉන්න කවදා හරි දවසක. තේරෙනකම් මේ ගැන මෙනෙහි කරන්න. පුංචි කාලේ ඉස්කෝලේ යනකොට උගන්වපු දේවල් සහ ටිකක් වැඩි වියටපත් වුණාට පස්සේ ඉගෙන ගත්ත දේවල් අතර කොච්චර වෙනසක් තියෙනවද? ඉතින් පුංචි පුතෙකුට පුංචි දුවෙකුට ඔය වැඩි වියටපත් වුණාට පස්සේ ඉගෙන ගන්න දේවල් කියලා දුන්නොත් කිසිසේත්ම තේරෙන්නේ නැහැ. නමුත් මේ පුංචි පුතා පුංචි දුව ඒ කාලේ පසු කරගෙන එන්න ඕන අවුරුදු 2 3 4 පසු කරගෙන ඒ අකුරු ලියමින් චිත්‍ර අඳිමින් ඒ පුහුණුව ලබන්නට ඕන. කාලයක් යනකොට ඉලක්කම එකතු කරලා එහෙම පුහුණු වෙලා ආවිල්ලා තමයි මහා දැනුමක් තියෙන අය බවට පත් වෙන්නේ. මේ ලෞකිකත්වයේ තුල. ඉතින් මේ ධහම තුලත් එහෙම තමයි. ටික පුරුදු කරලා ටික දහම හොඳට වඩලා අසමින් හිතමින් මෙනෙහි කරමින් එහෙම තමයි මේ ගමන යන්න තියෙන්නේ. ඒ නිසා වීරියමයි දියුණු කරන්නට ඕන. වීරිය තිබුණොත් අනිත් ධර්මතා ටික වැඩෙනවා. ඒ සඳහා ශ්‍රද්ධාවත් ඒකාන්තයෙන් උපකාර වෙනවා. ඉතින් මෙතන ඉන්න මේ පින්වත් පිරිසට ශ්‍රද්ධාවක් තියෙනවනේ. යම් පමණකට හෝ ශ්‍රද්ධාවක් තියෙන හින්දානේ මේ වගේ වැඩසටහන් වලට මේ වගේ උපෝසත සිල් සමාදන් වෙන්න මේ වගේ පින්බිමකට එන්නේ. ඒ නිසා ඒ ශ්‍රද්ධාවත් සමග වීරිය, ඒ වීරියත් වැඩනකොට සතිය, ඒ සතියත් සමග සමාධිය ඇති වෙච්චහම ඇති වුණාම ප්‍රඥාව ඊළඟට පහළ වෙනවා. ප්‍රඥාලෝකේ උදා වෙනවා. ඒ සඳහා උපරිම උත්සාහයක් ගන්න. විතරකය නම් වූ චෛතසිකය ගැන අපි මේ යන්තම් සාකච්ඡා කළේ කෙටියෙන්. යන්තමින් කියලා කිව්වේ අපි කලින් හොඳට මේ දේවල් ගැන කතා කරපු නිසා විතරකය නම් වූ චෛතසික ධර්මය
54ක් වූ කාමාවචර සිත් වලින් සිත් 10ක හැර සෙසු 44ක යෙදෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ප්‍රථම ධ්‍යාන සිත් 11 කියන මේ සිත්වල මේ විතරක චෛතසිකයේ යෙදෙනවා. ප්‍රථම ධ්‍යාන සිත් 11. ඔබට අර මම කිව්වේ හුදු ධ්‍යාන සිත් 3. ප්‍රථම ධ්‍යාන කුසල් පිට විපාක පිට ක්‍රියා පිට කියන 3. ඒ වගේම ප්‍රථම ධ්‍යානයෙන් යුතුව ලැබෙන ලෝකෝත්තර සිත් 8ක්. අන්නේ සිත් 11. එහෙම ගත්තාම මේ විතරකේ නම් වූ චෛතසිකය සිත් 55ක යෙදෙනවා. සිත් 66ක යෙදෙන්නේ නැහැ. 66ක් කියලා කිව්වේ සෙසු සිත් ටික. සිත් 121 ක්‍රමයෙන් ගණන් කරනකොට මේක ධ්‍යාන අංගයක් නිසා මේ විතරකය කියන්නේ ධ්‍යාන අංගයක් නිසා ඒ ධ්‍යානාංග ගොන්න චෛතසික ධර්ම ගැන කතා කරන්නේ ඒවා යෙදෙන නොයෙදෙන සිත් ගැන බලන්නේ ධ්‍යාන වශයෙන් ලෝකෝත්තර සිත් 40ක් වන ආකාරයෙන් තමයි ගණන් කරන්නේ. අපි මේ පදයක් ගානේ පසුගිය කාලේ තෝරලා දුන්නා. දුන්නද නැද්ද? මතක් කරගන්න. දැන් මේ පහුගිය කාලේ ලෝක විවේකයක් ලැබුණාද නේද? දැන් තාම කටවල් වහගෙන ඉන්නේ ආදීන මේ සංසාරේ දුක. ඔය කට වහගෙන විතරක් ඕකෙන් බේරෙන්නේ නැහැ. දැන් ලෝක මිනිස්සු දැන් කට වහගත්තාම ඔක්කොම හරි කියනවා නේද නේද? එහෙමම බේරෙන්නෙත් නැහැ. වෙන්න තියෙන කොහෙන් නෑ එක කරන එක වටිනවා. ඒකෙන් ලොකු ආරක්ෂාවක්. ඒක හරි ඒ උපදේශය පිළිපැදීම ඒක විය යුතු දෙයක්. නමුත් ඒකෙන්ම ආරක්ෂාව සැලසෙන්නේ කර්මය වහන්න බෑ. කර්මය වහන්න බෑ. කර්මය වහන්න බෑ. අනේ කර්මය වහන්න බෑනේ කියලා කට වහන්න නැතුව ඉන්නත් එපා. කටයිනාසේ වහගන්නේ හොඳයි නේද? මේ කර්මයට ආවරණයක් නැහැ. න අන්තලිකේ න සමුජ්ජ මධ්‍යේ න බබ්බතාන විවරම් පවිස්ස. ඒ වගේ ධර්මයක් කර්මය කියන්නේ. විචාර චෛතසිකේ ඊළඟ චෛතසික ධර්මය තමයි විචාරය. විචාරය නම් වූ චෛතසිකය. විතර්කයෙන් ගන්නා ලද අරමුණට නැත්නම් විතර්කයේ විසින් අරමුණට නම්වන ලද සිත ඒ සිතෙහිම පවත්නා යම් ධර්මක් ස්වභාවයක් අරමුණ තුල සිත හසුරුවයිද අන්නේ අරමුණ තුල හිත හසුරුවන ස්වභාවයට කියනවා විචාරය කියලා. විචාරය. මේ විතරකේ විචාරය උපමා වලින් දේශනා කරනවා. හරියට මම එක කල්ලොත් කිව්වා විතරකේ කියන්නේ මේ නෙළුම් මලක රොන් ගැනීම සඳහා බමරෙකුගේ මීමැස්සෙකුගේ පියඹා පැමිණීම වගේ කියලා. ඒ බමරා හෝ මීමැස්ස නෙළුම් මල වෙත පියාඹගෙන ආපු ගමන් ඒ එන විදිහටම නෙළුම් මලේ වසන්නේ නැහැ. නෙළුම් මල වටේ දෙතුන් වතාවක් කැරකෙලා සුදුසු තැන බලන තමයි එයා වහන්නේ. අන්න ඒ වගේ ඒ නෙළුම් මලට බමරෙකුගේ පැමිණීම වගේ කියන මේ විතර්ක චෛතසිකය. විතර්ක චෛතසිකය. විතර්කය අරමුණට සිත නංවනවා. ඒ වගේම ඒ අරමුණ තුල සිත හසුරුවන්නේ කුමකින්ද? විචාරය. හරියට අර බමර මල වටේ කැරකෙනවා වගේ. ඉතින් මොනවාම තමයි විචාරය ගැන අපිට කෙටියෙන් කතා කරන්නට තියෙන්නේ. ඒ චෛතසික ධර්මයක්. මේ විචාරය නම් වූ චෛතසික ධර්මයේ යෙදෙන නොයෙදෙන සිත් පිළිබඳව අපි විස්තර වශයෙන් සාකච්ඡා කළා. අර විතරකේ යෙදෙනා වූ සිත් 55ෙම මේ විචාරයත් යෙදෙනවා. ඒ වගේම විතරකේ නොයෙදෙන ဒုတိ ය ධ්‍යාන සිත් 11 මේ කියපු විචාරය යෙදෙනවා. ඉතින් එහෙම බැලුවහම සිත් 66ක මේ විචාරය යෙදෙනවා. සිත් 55ක මේ විචාරය නම් වූ චෛතසිකයේ යෙදෙන්නේ නැහැ. විතරකයේ විචාරයේ යෙදෙන නොයෙදෙන සිත් ගැන මේ විදිහට යම් අදහසක් ඇති කරගන්න. ඊළඟ චෛතසික ධර්මය තමයි කුමක්ද? අධිමෝක්ෂය. අධිමෝක්ෂය. අධිමොක්ඛ. මිච්ඡා අධිමෝක්ෂය කියලා ධර්ම ස්වභාවයක් තියෙනවානේ මේ චෛතසිකයේ. මිච්ඡා අධිමොක්ඛ. ඒකට තමයි ඔය අන්‍යාගමිකයෝ අපිට ශ්‍රද්ධාව තියෙනවා කියන්නේ. අපිටත් අපේ ශාස්ත්‍රඥ වහන්සේ ගැන ශ්‍රද්ධාව තියෙනවා කියන්නේ. අපිටත් දෙවියන් වහන්සේ ගැන විශ්වාසය තියෙනවා. දෙවියන් වහන්සේ ගැන අපට ශ්‍රද්ධාව තියෙනවා කියන්නේ. මිත්‍යා අධිමෝක්ෂය. මිත්‍යා අධිමෝක්ෂය. මිත්‍යාව කියන්නේ බොරුව, මායාව, මුසාව. මිත්‍යාව. අධිමෝක්ෂය කියන්නේ බලවත් ලෙස එල්බ ගැනීම. අධිමෝක්ෂය. ස්ථීරත්වයෙන් ඉන්ද්‍රකීලයක් වගේ කියන. ඉන්ද්‍රකීලයක් මෙන් සිතේ පවත්නා ආරම්මණයක සිත පිහිටුවන ගතිය. නිශ්චය කරන ස්වභාවය. දැන් අපි ගත්තොත් අරමුණක් දැස මොකක් හරි මලක් හෝ වෙන යමක් හෝ අරමුණක් දැස බැලුවහම
ඒ අරමුණ විවිධ පැත්තෙන් බැලුවහම විවිධ අයට විවිධාකාරයෙන් පේනවා. වර්ණ රූපය තමයි. ඒ ආරම්මණය වුණත් කෙනෙකුට පේන විදිහට නෙමෙයි තව කෙනෙකුට පේන්නේ. ඒ වෙනසක් තියෙන්න පුළුවන්. මේ මම ඉස්සරහින් ඉඳන් බලනවා වගේ නෙමෙයි ටිකක් එහාට මෙහාට වෙලා බැලුවොත්. අන්න ඒ වගේ. ඉතින් ඒ නිසා මේ සිතට ඒ විවිධ විදිහට අරමුණේ විවිධ අවස්ථාවන් සිතට ගන්න පුළුවන්. ඒ විවිධ අවස්ථාවන් වලින් එක් අවස්ථාවක් ගැනීම පිණිස සිත ඒ අරමුණ තුළ ස්ථිරව පිහිටන්නට අවශ්‍යයි. අර ඉන්ද්‍රකීලයක් වගේ පිහිටන්නට අවශ්‍යයි. ඉන්ද්‍රකීලය කියන්නේ ඔය ඒ කාලේ අනුරාධපුර වගේ ප්‍රධාන මහා නගරවල ඒ නගරයේ අලංකාරයේ පිණිස ප්‍රතාපවත් බව නැත්නම් ඒ නගරයේ රජතුමාගේ ඇති ප්‍රතාපවත් බව ඇඟවීම පිණිස ඒ වගේම සීමාව ලකුණු කර ගැනීම පිණිස ඔය ඉන්ද්‍රකීලය කියලා එකක් හිටවනවා. ඉන්ද්‍රකීලය. ඒක හෙල්ලෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඒ කණුව අඩි 50ක් 60ක් 70ක් උසයි නම් ඒකෙන් භාගයක් පොළවේ යට කරනවා. සමහර ලාවට ලී වලිනුත් ඔය අරටු කොට වර්ගත් එහෙම හිටවනවා. ඒ පුරුද්දට තමයි දැන් ලෝකෙ මිනිස්සු සල්ලි තියෙන ඇත්තෝ තට්ටු ගණන් ගොඩනැගිලි හදන්නේ. අපි එක තට්ටුවක් හරි වැඩියෙන් හදනවායි කියන්නේ. එහම හදන්නේ ඒ පුරුද්දට. ඉන්ද්‍රකීලය මේ කාලේ හිටවලා තියෙනවා. ඉතින් අන්නේ ඉන්ද්‍රකීලය සෙලවෙන්නේ නැහැ සිව් දිසාවෙන් හමන සුළඟට. චතුම්භිමාතේමි අසම්පකම්පිය යතින්ද කීලෝ පඨමෙන්සි තෝසය. අහලා තියෙනව නේද? මේ මහ පොළොවේ සිටුවන ලද ඉන්ද්‍රකීලයක් සිව් දිසාවෙන් හමන සුළඟින් නොසෙල්වේද? කුමක්ද බුදුරජාණන් වහන්සේ උපමා කරන්නේ විදියට? යෝ අරිය සත්‍යානි අවෙච්ච පස්සති. චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරපු කෙනා අෂ්ටලෝක ධර්මයේ ඉදිරියේ හෙල්ලෙන්නේ නැහැ, කම්පා වෙන්නේ නැහැ. නින්දාවට, ප්‍රශංසාවට, ලාභ යසායසයන්ට මේ දේවල් වලට කම්පනයක්, සෙලවීමක් නැහැ හදවතේ. ඉන්ද්‍රකීලයක් වගේ. අනිත් අය කම්පා වෙනවද නැද්ද ලෝකේ? කම්පා වෙනවානේ. පුංචි දේ ඉඳන් හඬනවා, වැළපෙනවා. ඒ වගේ මහ පුදුම විපරිණාමයකටපත් වෙනවා. කම්පනයකටපත් වෙනවා, තැති ගැනීමකටපත් වෙනවා. එතකොට එහෙම තැති ගැනීමකට, කම්පනයකටපත් නොවී ඉන්න තියෙන එකද හොඳ? හඬ කලින් කලට සිනහ වෙවි ඉන්න තියෙන එකද හොඳ? ඔව්. හැඬීමක් නැතුව ඉන්න තියෙනවා නම් සිනහ නොවුනත් කමක් නැහැ නේද? සිනහ වෙන වෙලාවේ සිනහ වෙනා සමහර වෙලාවට ඒ සිනහවට හරියන්න 10 වතාවක් විතර අඬන්න වෙනවනම් ඒ පුංචි මොහොතක ගන්න සිනහවෙන් පළක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සත්‍ය දැකවදාලා ලෝකේ මිනිස්සුන්ට හඬන්නට හිමිවන අවස්ථා ගණන බහුලයි. හැබැයි සිනහ වෙන්නට ලැබෙන අවස්ථා ගණන ඉතා අල්පයි. අල්ප බව දැකපු භාග්‍යවතුන් වහන්සේ බලවදාලා ඇයි මේ ලෝකේ හඬන්න වැළපෙන්න සිද්ධ වෙන්නේ මිනිසුන්ට? බලනකොට දැකවදාලා මේ අෂ්ටලෝක ධර්මයට නිති මුහුණ දෙන්නට සිද්ධ වෙනවා හැම දිනාටම. ඉතින් මේ අටලෝ දහමට මුහුණ දෙන්නේ ලාභ, ප්‍රශංසා මේ දේවල් මේ අටලෝ දහමේ යහපත් දේ, යහපත් පැත්ත ජීවිතයට එනකොට මිනිස්සු සතුටු වෙනවා, විනෝද වෙනවා. හැබැයි දුක බහුලයි. නින්දාව, අවමානය, අලාභය, දුක, පීඩාව වෙනකොට මිනිස්සු ශෝක කරනවා, වැළපෙනවා, දිවි නැති කරගන්නවා. නොඑක් විදිහෙන් මානසික විඝාතයන්ටපත් වෙනවා. ඉතින් ඒ බහුල බව දැකලා තමයි තථාගතයන් වහන්සේ වදාරන්නේ මේ එක සිනහවකින් කඳුළු හඬන වැළපෙන වාර දහස් ගණනක් උපදිනවා නම් ඒ සියල්ලටම වඩා ඥාන ගෝචරයි මේ අටලෝ දහමේ කම්පා නොවී සිටීම. සැපේ සතුට සිනහව ඉදිරියේ අනවශ්‍ය විදිහේ ආනන්දයකට පත්වන්නේත් නැහැ. දුක ඉදිරියේ හඬන්න ශෝක කරන්නේ වැළපෙන්නේ නැහැ. ඉතින් කොච්චර යහපත් වූ අකම්පිත සිතක්ද? අන්නේම සිතක් ඇති වෙනවා චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමෙන් අනතුරු. එතකන් ඒ සිත ඇති වෙන්නේ නැහැ. හැබැයි මේ පුහුණුව යම් කිසි කෙනෙක් ලබනවා නම් මේ ධර්මයේ හැසිරීම වශයෙන් දිනක එයාට නොහඬා නොවැළපී ඉන්න අවස්ථාවක් හිමි වෙනවා. ඉතින් මේ විදිහට ඒ උදෙසා තමයි අපි මේ ධර්මය ඉගෙන ගන්න. අභිමෝක්ෂය කියන්නේ ඒ විදිහට ආරම්මන විෂයක ආරම්මනයේ විවිධ අවස්ථා විවිධ පැති අතරින් එකක සිත බලවත් ලෙස පිහිටවීම. ඒකට කියනවා අභිමෝක්ෂය කියලා. අභිමෝක්ෂය ඉන්ද්‍රකීලයක් වගේ කියලා ඔබ තේරුම් ගන්න. මේ අභිමෝක්ෂය කියලා චෛතසිකය දෙපස් විඥානවල යෙදෙන්නේ නැහැ. ඒ වගේම විචිකිච්ඡා සංප්‍රයුක්ත අකුසල සිත ඔබ ඇහුවා මෝහ මූල සිත් දෙකෙන් එකක් තමයි විචිකිච්ඡා සංප්‍රයුක්ත
චිත්ත යන්නේ සිත යෙදෙන්නේ නැහැ. මේ සිත් 11 යෙදෙන්නේ නැහැ. ඒ වගේම සිත් 89න් ගත්තොත් සිත් 11ක් ඉවත් වුණාම සෙසු සිත් 78ෙම මේ කියපු අධිමෝක්ෂය නම් වූ චෛතසිකේ කාන්තේ යෙදෙනවා. අධිමෝක්ෂය නම් වූ චෛතසිකේ කාන්තේම යෙදෙනවා. ඊළඟ ප්‍රකීර්ණක චෛතසිකය තමයි විරිය. විරියම්මේ ධුර ධෝරයම් කියන්නේ වීරිය නම් වූ චෛතසිකය. උපමාවකින් අපිට උගන්වා වදාලා දිරාගියපු ගේකට රුකුල් දීමක් වගේ කියලා. දිරාගියපු ගේකට රුකුල් දීමක් වගේ. සහජාත ධර්මයන් ඒ ආරම්භණය තුළ ඒ කටයුත්ත තුළ උනන්දු කරන ස්වභාවයයි වීරිය කියලා කියන්නේ. කුසල් සිත්වල යෙදෙන්නත් පුළුවන්, අකුසල් සිත්වල යෙදෙන්නත් පුළුවන්. අකුසල් සිත්වල යෙදෙනකොට අකුසල් වීරිය කියලා කියනවා. මේ ජීවිතයේ ඔයත්ගේ ජීවිතවල වැඩිපුරම වැඩුණේ කුසල වීරියද අකුසල වීරියද? ඒක තමයි. අකුසල වීරිය නේද? දැන් ඒක කුසල වීරියක් බවට පත් කරගන්න. මේක තමයි කාලය. අකුසල වීරිය වඩද්දි හේතුවක් එහෙම ඇත්තෙම නැද්ද? වෙහසක් පීඩාවක්. කුසල වීරිය වඩද්දි ඒ වෙහස දැනෙනවා මුලින්. කුසල වීරිය වඩද්දි වෙහස දැනෙනවා. හේතුව තමයි අකුසලයට දීර්ඝ කාලයක් ඇබ්බැහි වෙලා හිටියා. අකුසලයට දීර්ඝ කාලයක් ඇබ්බැහි වෙලා හිටියා. අර මාගන්ධියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ මාගන්ධිය කුෂ්ඨ රෝගයක් ඇතිවෙච්ච පුරුෂයෙක් කියනවා. කුෂ්ඨ රෝගයක්. හොරියක්. කුෂ්ඨ රෝගේ හැදිලා තියෙන අය දන්නවා ඒ කුෂ්ඨ රෝගයක් හැදුනට පස්සේ කොයි වෙලාවෙත් කසන්නට ඕන. කහන්න සනීපයි. ඒ වගේම මේ කුෂ්ඨ රෝගේ ඒ කුෂ්ඨ හැදිලා ටිකක් වන වුණාට පස්සේ ලිප ළඟට ගිහිල්ලා ගිනි තපින්නට ඕන. ගිනි තපිනකොට ටිකක් සනීපය දැනෙනවා. ගිනි තපිනකොට ටිකක් සනීපය දැනෙනවා. එතකොට දැන් ඒ ගිනි තපිනකොට සනීපයක් දැනෙනවා, කහනකොට සනීපයක් දැනෙනවා. කහනකොට ගෙනි තපිනකොට මේ හොරිය වැඩි වෙනවද අඩු වෙනවද? කුෂ්ඨ රෝගය වැඩි වෙනවා. වැඩි වුණත් හැබැයි ආය ඒක ඕන වෙනවා. වැඩි වුණත් ඕන වෙනවා. ඇයි වැඩි වුණත් ඕන වෙන්නේ? සනීපයකුත් තියෙනවා. දැන් බලන්න ගැලවෙන්නම බෑනේ. දැන් සනීපේන මිනිස්සු හොයන්නේ. දැන් කහන්න එපා කිව්වට අහන්නෙම නැහැ. කසන්නම හිතෙනවා. ඒක තමයි ස්වභාවය. ඉතින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන මේ මිනිස්සයා වෛද්‍යවරයෙක් ළඟට එක්කන් ගිහිල්ලා බෙහෙත් අරන් දෙනවා. බෙහෙත් අරන් දීලා මේ කුෂ්ඨ රෝගය සදහටම සනීප කරනවා. කොහොමද සදහටම සනීප කරාට පස්සේ මේ මිනිස්යාට ආයේ කසන්න අවශ්‍යතාවයක් තියෙනවද? නැහැ. ගිනි කබලකට ලං වෙන්න අවශ්‍යතාවක් තියෙනවද? එහෙමත් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ කුෂ්ඨ රෝගය දැන් සනීප වුණා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ මාගන්ධියගෙන් අහනවා ඊට පස්සේ දැන් මේ සනීප වෙච්ච කෙනාව අල්ලගෙන කවුරු හරි කීප දෙනෙක් අතින් පයින් අල්ලගෙන මේ හොරිය නැත්තම් කුෂ්ඨ රෝගය සනීප වෙච්ච කෙනාට අර කලින් වගේ ලිප ළඟකට අරන් ගිහිල්ලා මෙයාව තවනවා. කැමති වේද කියලා අහනවා. කැමති වෙන්නේ නැහැ. එයා එහෙම තවනකොට එයා එහෙම දඟලන්නේ නැද්ද කියලා අහනවා. ඇත්තටම දඟලලා බේරිලා යන්නමයි බලන්නේ. මොකද මේ ගින්න රසනේ. එදා යාට ඒ ගින්න ප්‍රිය වුණා. එදා යාට ඒ උණුසුම අර රෝගයේ තියෙන හින්දා සැපයක් වුණා. යාන්තම් අස්වැසිල්ලක් වුණා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ ඇහුවාම ඔහු ප්‍රකාශ කරන ස්වාමීනි කැමති වෙන්නේ නැහැ කිසිසේත් මේ ගිනි මැලේ ළඟට වෙලා ඔහු ඉන්න. ගැලවෙන්නමයි හදන්නේ. අහනවා ඇයි ඒ කියලා. ගින්න රස්නේ. ගින්නේ උණුසුම එයාට ඔරොත්තු දෙන්නේ නැහැ. ඒක සරයි. ඒක රස්නේ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ ඔය ගින්න ඔය පුද්ගලයාට ඔය ගින්නේ ස්වභාවය. ගින්න අතීතයේත් ඔය ගානටම රස්නේ. දැනුත් ඒ ගිනි අඟුරු කබල ඒ විදිහටම රස්නේ. අනාගතෙත් ඔය ගිනි අඟුරු කබල ඒ ගානටම රස්නේ. හැබැයි දැන් මේ පුද්ගලයාට අතීතයේ මේ ගිනි අඟුරු කබල ලං කරනකොට ටිකක් සනීපයක් දැනුණා. එයා දැඟලුවේ නැහැ කැමති වුණා ගිනි තපින්න. හැබැයි දැන් මෙයාට රෝගේ සනීප නිසා මේ ගිනි අඟුරු කබල මෙයාට පෙන්වන්නවත් බෑ. ඉතින් මාගන්ධියගෙන් අහනවා මේ ගින්න වෙනසක් තිබුණාද? නෑ ගින්න වෙනසක් තිබුණේ නෑ. ගින්න එකම රසණයක් අතීතෙත් වර්තමානෙත් අනාගතෙත්. හැබැයි එයාගේ සංඥා විපර්යාසයක් තිබුණා. වැරදි වටහා ගැනීමක් තිබ්බා. මේ කුෂ්ඨ රෝගයේ තියෙන කාලේ කුෂ්ඨ රෝගය සඳහා මේ ගින්න සප්පායයි කියන්නේ. ඒක වැරදි සංඥාවක්. මොකද කුෂ්ඨ රෝගයට ගිනි තපිනකොට එන්න කුෂ්ඨ රෝගයේ ඒ වනමුඛය එහෙම නැත්නම් ඒ කුණු වෙන ගතිය වැඩි වෙනවා. කසන ගතිය වැඩි වෙනවා. හැබැයි ආස්වාදයෙන් හින්දා මැරෙනකම්ම මේ දේ කරනවා. ඔයත් දැකලා තියෙන ඔය
සුනකයෝ සමහරවිට රෝම ඔක්කොම හැලුණාට පස්සේ ඔය නිප් ළඟට ගිහිල්ලා ඉනවා වකුටු වෙලා අලු ගොඩවල් වල එහෙම ලගිනවා. ඒ කුෂ්ඨ රෝගේ හැදුනා මේ අලු ගොඩේ ඉන්න කෙනාට සනීපයි. ඉතින් භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ ලෝකේ සත්වයෝ කාමයන් තියෙනවනේ ප්‍රියමනාප රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ. අන්න මේ කාමයන් එක්ක ජීවත් වෙනවා කියන්නේ හොරියක් එක්ක ජීවත් වෙනවා වගේ කියනවා. කුෂ්ඨයක් එක්ක. කොයි වෙලාවෙත් කසන්නට ඕන. කොයි වෙලාවෙත් කබල ළඟට කිට්ටු කරන්නට ඕනේ. ඔන්න කසනකොට සනීපයක් තියෙනවා. අන්න ඒ වගේ මේ ඇසට මිහිරි රූප කොච්චර හරි පෙන්වන්න ඕන. මිහිරි ශබ්ද අහන්න සලස්වන්නට ඕන. ඒ වගේම මේ දිවට කොච්චර හරි රසයන් දෙන්නම ඕන. මේ ශරීරයට කොච්චර හරි ස්පර්ශයන් දෙන්නම ඕන. මේ හිතට මොනවා හරි ලාම කරකම කල්පනා කර කර ඉන්න දේවල් දෙන්න ඕන. ඉතින් එහෙම දීලා අන්තිමට අවසානයේ පුද්ගලයා මේ දේවල් වල හොඳටම මුසපත් වෙනවා. ඇතිවීමක් කවදාකවත් ඇති වෙන්නේ නැහැ. කොච්චර කැහුවත් ඇති වෙන්නේ නැහනේ. කුෂ්ඨ රෝගියේදී අන්න ඒ වගේ මේ කාමයන් නම් වූ අරමුණු සිතට මේ ඇසෙන් කනෙන් නාසයෙන් අතුල් කරා කියලා කොච්චර හරි ඇතිවීමක් නැහැ. ඇතිවීමක් නැතිදී නැවත ඒ විදිහට ආසේවනය කරන්න යනකොට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා යේ බොහියේන කාම පරිලාහෝ කාම පිපාසය කාම පරිලාහේ කාම දෙවිල්ල වැඩි වෙනවා කියනවා. මේ කාමයන් කියන්නේ එක විශයක් නෙමෙයි. ප්‍රියමනාප රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ මේ වගේ ගන්න ආස්වාදය සැප වේදනාව. මේ වේදනාව ඇසෙන් කනෙන් නාසයෙන් මේ වගේ ලබන්න ඇතිවීමක් නැහැ. මේකේ හැටි මෙහෙම තමයි. අර කුෂ්ඨ රෝගේ කසන්න ඇතිවීමක් නැහැ වගේ. ඉතින් කවුරු හරි කෙනෙක් මේ කුෂ්ඨ රෝගයට ප්‍රතිකාර කරද්දී මොකද කරන්න ඕනේ? අමාරුවෙන් හරි අල්ලගෙන මේ තුවාල ටික සුද්ධ කරලා ඊළඟට අර ගින්න ළඟට යන්න දෙන්නේ නැතුව එක්කෝ කකුල් දෙක හරි ගැට ගහලා අත් දෙක හරි ගැට ගහලා එවිදගෙන යන්න බැරි විදිහට හරි සතියක් මාසයක් එයාට මෙහෙත් කරන්නට ඕන. අසප්පාය ආහාර දෙන්න හොඳ නැහැ. ලුණු ඇඹුල් වැඩිපුර දෙන්න හොඳ නැහැ. කුෂ්ඨ රෝග වලට ප්‍රතිකාරම කරද්දී ඔය පිළි જાති වගේ වෛද්‍යවරු කියන්නේ අනුභව කරන්න එපා කියලා. ඉතින් ඒ වගේ ඒ හැම දෙයකින්ම බලක්වලා ඉන්ද්‍රිය দমনයක් ඇති කරලා තමයි මෙයාව සනීප කරන්න තියෙන්නේ. අන්න ඒ වගේ තමයි කාමයන්ට මුසපත් වෙච්ච කාමයන් හොයාගෙන ගියපු කෙනෙක් මේ පැත්තට ගනිද්දී ලොකු හැඟීම් පාලනයක් ඇති කරලා ශික්ෂණයක් ඇති කරලා සීමා වැටකඩලු බැඳලා පනවල තමයි මේ වැඩේ කරන්න තියෙන්නේ. කවුරු හරි කෙනෙක් ඔන්න ඔය බුද්ධ වචනයට අභියෝග කරනවා නම් මතක තියාගන්න අපි හිතින් අතෑරලා හැමදේම කරන්න කියලා. දැන් තේරෙනවනේ හිතින් අතෑරලා කරන්න පුළුවන්ද මේ චෛතසික ධර්ම මේ පහළ වෙන විදිය පැහැදිලිනේ. විතරක ਵਿਚාර මේ කියපු චෛතසික ධර්ම ඒකාන්තයෙන් පහළ වෙනවා. එනිසා මිත්‍යාවකට මිත්‍යා ප්‍රතිපදාවකට කිසිසේත් වැටෙන්න එපා. මේ කාමයන් අතහරින එක අමාරුයි. අතහැර ගන්න බැරි තැන තමයි ඔය බොහෝ දෙනා ගිහි වේවා පැවිදි වේවා විවිධ විසම විතර්ක විවිධ විසම කතා කියන්නේ. අතහැර ගන්න බැරි තැන. අතහැර ගන්න ගියාම ඇතිවන දුක, ඇතිවන ශෝකය, ඇතිවන පාළු, ඇතිවන තනිකම, ඇතිවන පීඩාව. ඉතින් ඒවා දරාගෙන මහා වීර මහා බෝසතාණන් වහන්සේ මේ සියලු දුක් අවබෝධ කරගන්න කොච්චර වෙහෙසුණාද. ඉතින් ඒ ශ්‍රී නාමය සිහි කරලා ඔබ වීරිය වඩන්න, අප්‍රමාදී වෙන්න. මේ ජීවිතය තුළ මම මැරෙන්න කලින් මේ ධහමෙන් රැකවරණයක් ලැබෙනවා කියලා හිතන්න. ආයේ කවදාක මේ ධහම පුහුණු කරන්නද? වීරිය කියන චෛතසික ධර්මය අන්න ඒ වගේ අකුසල වීරිය තමයි අපි බහෝසෙයින් වැඩුවේ මේ ජීවිතේ. දැන් ඔබට මේ කුසල වීරිය වඩන්න කාලය. ඒ සඳහා තමයි මේ අවස්ථාව ලැබෙලා තියෙන්නේ. ඉතින් මේ වීර්යය කියන චෛතසික ධර්මයේ උපමාවකින් දේශනා කරනවා හරියට දි รา ගෙන යන ගේකට රුකුලක් තියෙනවා වගේ, කඩාගෙන වැටෙන්න නියමිත ගසකට රුකුලක් තියෙනවා වගේ කියන. සිත වැටෙන්නට නොදී ඒ ආරම්භන තුල ශක්තිමත් ලෙස බඳවා තබන වගේ ස්වභාවයක් තමයි මේ වීර්යය කියලා කියන්නේ. පංචද්වාර වර්ධන සිත, ඒ වගේම දෙපස් විඥාන සිත කියන මේ සිත්වල සම්පටිච්ඡන යුගලයේ සම්තේන සිත් තුන කියන මේ සිත් 16 වීරිය යෙදෙන්නේ නැහැ කියලා අපි කියනවා. ඔබට සිහිපත් කරලා දුන්නා. සිත් 73ක වීරිය නම් වූ චෛතසිකයේ යෙදෙනවා. ඊළඟ චෛතසිකය තමයි ප්‍රකීර්ණක චෛතසිකය. ඇයි මේවට ප්‍රකීර්ණක කියන්නේ? කුසල අකුසල සිත්වල විපාක ක්‍රියා සිත්වල මිශ්‍ර වශයෙන් යෙදෙනවා. නියතියක් නැහැ. නියතියක් නැහැ. මේවා කුසල් සිත්වල විතරමයි යෙදෙන්නේ. අකුසල් සිත්වල විතරමයි යෙදෙන්නේ. එහෙම නියතියක් නැහැ. ප්‍රීතිය කියලා කියන්නේ ඊළඟ චෛතසිකය තමාහා සංප්‍රයුක්ත ධර්ම පිනවන ස්වභාවය. ප්‍රීතිය මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්න අවශ්‍යම දේ කුමක්ද?
ප්‍රීතිය. ධර්ම මාර්ගයේ ගමන් කරද්දී අවශ්‍යම දේ ප්‍රීතිය. භාග්‍යවතුන් වහන්සේ වදාරනවානේ මමත් අර ඒ කාලේ කුෂ්ඨ රෝගියෙක් වාගේ එහෙමම කියන්නේ නැහැ. එහෙමම දේශනා කරන්නේ උපමාවෙන් දේශනා වෙන්නේ එයයි. අර කුෂ්ඨ රෝගියා කාමයන් ඒ සනීපේ හොයාගෙන ගියා වගේ ලෝකෙ මිනිස්සු කාමයන් සොයාගෙන යනවා. අන්තිමට කාමයන් අතහැර දාලා ධ්‍යාන සුවය, චතුර්ථ ධ්‍යානික ඵල සුවය විඳිනකොට ඒ කාමයන් කියන්නේ අපි දිබ්බ සුඛම්පි සමාධි ඝය තිට්ඨති කියනවා. දිව්‍ය ලෝකේ දෙවියන්ගේ සුවය පවා ඉක්මවා යන සුවයක් කියනවා. මොකක්ද? මේ ධහම තුල ඇති වෙන ප්‍රීතිය පස්සාදිය. මෙන්න මේ චෛතසිකේ බලවත් වෙනවා. මේ ධර්මයේ තුල පුහුණු වෙන කෙනෙකුට මේ චෛතසිකේ බලවත් වුණාම මේ ධහම තුල කරන කිසිම දෙයක් ගැන යාට අසන්තුෂ්ටියක් එන්නේ නැහැ. මේ ධහම තුල පුහුණු වෙන සෑම මොහොතකම මලක් වහනක් පූජා කරන වෙලාවේ ඉඳන් උපෝසතයක් සමාදන් වන මොහොතක් පාසා පරයන්ක භාවනාවක සක්මන් භාවනාවක නියැලෙන මොහොතක් පාසා ප්‍රීතිය පස්සද්ධියම ඇති වෙන්නේ. එපා වීමක් ඇති වෙන්නේම නැහැ. මේක කරගෙන යදී යම් තැන්වල කායික අපහසුතාව ලෙඩ රෝග වගේ දේවල් නිසා යම් මේ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන් පසුබැසීම්. නමුත් සමස්තයක් හැටියට ගත්තොත් මේ ධර්ම මාර්ගයේ ගමන් කරන කෙනාට මේ ප්‍රීතිය නම් වූ ධර්ම ස්වභාවය බලවත් වුණාට පස්සේ යාට ඇති වෙන පුදුමාකාර ශාන්තිය. ඉතින් භාග්‍යවතුන් වහන්සේ මේ මිනිසුන්ට දෙවියන්ට ලබා දෙන්නේ සැබවින්ම අමිල සැපයක්, වෙනස් නොවන සැපයක්. බුදුරජාණන් වහන්සේ මේ කාමයන්ගෙන් මිනිසුන්ව අයින් කරලා දෙවියන්ට මේ කාමයන්ගෙන් අයින් වෙන්න කියලා දුකක් ඇති කරලා දෙනව නෙමෙයි. ඊට වඩා උතුම් සැපයක් ඇති කරලා දෙන උතුම්ම සැපයක්. ඒක උපමාවකින් දේශනා කරනවා. භාග්‍යවතුන් වහන්සේ වදාරනවා මනුස්ස ලෝකේ ඉන්න පොහොසත් කෙනෙක්, කවුරු හරි ධනවත් කෙනෙක්, එයාට හොඳට ධනය තියෙනවා. එයාට අවශ්‍ය කරන සියලු සැප සම්පත් තියෙනවා. එයා ඒ සැප සම්පත් උපරිමයෙන් විඳිනවා. ඒ සැප සම්පත් විඳින්මින් ඉන්න ගමන් එයා පින් රැස් කරනවා. සැප සම්පත් විඳින්මින් ඉන්න ගමන්ම එයා වචනයෙන් පින් රැස් කරනවා. කායිකව කාය සුචරිතේ, වාග් සුචරිතේ, මනෝ සුචරිතේ පුරුදු කරනවා. එහෙම පුරුදු කරලා එයා පින් රැස් කළා මනුස්ස ලෝකයෙන් සංවර්ගන තවතිසා දිව්‍ය ලෝකයට යනවා. තවතිසා දිව්‍ය ලෝකෙට ගිහිල්ලා එයා නන්දන වනයේට යනවා. නන්දන වනයේට ගිහිල්ලා දෙවගණුන් දහස් ගණනකින් පිරිවරාගෙන එයා සැප සම්පත් විඳිනවා ඒ නන්දන වනයේ. එහෙම ඉන්න ගමන් එයා මනුස්ස ලෝකෙ දිහා බලනවා. මනුස්ස ලෝකෙ දිහා බලද්දී එයාට පේනවා සිටු පුත්‍රයෝ, ගෘහපති පුත්‍රයෝ මේ මනුස්ස ලෝකේ කාම සම්පත් විඳිනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ අහනවා අර දිව්‍ය කුමාරයාට නන්දන වනයේ අතහැරලා මම මනුස්ස ලෝකෙට යන්න ඕනේ, මම මනුස්ස ලෝකේ කාමයන් ලබන්නට ඕන කියලා අදහසක් ඇති වේද කියලා. ඒ මනුස්ස ලෝකේ ගැන කිසිම අදහසක් ඒ දිව්‍ය කුමාරට ඇතිවන්නේම නැහැ. මේ මල මුත්‍රා වලින් පිරිච්ච ශරීරයන් තියෙන මනුස්ස ලෝකෙට එන්නේ ඒ දිව්‍ය කුමාරයාට කිසිම අදහසක් නැහැ. අන්න ඒ වගේ යම් කිසි කෙනෙක් ගිහි ගෙදරින් අයින් වෙලා කාමයන් අතහැර දාලා පැවිදි ජීවිතයකට ඇතුල් වෙලා නැත්නම් ගිහි ගෙදරම ඉඳගෙන ධ්‍යාන සමාපatti සෝයක් උපදවා ගත්තොත්, මඟඵල සෝය උපදවා ගත්තොත් එයාට අර කාමයන් කියන්නේ අර දිව්‍ය ලෝකේ ඉඳන් මනුස්ස ලෝකෙ දිහා බලද්දී ඇතිවන පිළිකුල යම්සේද අන්න ඒ බඳු පිළිකුලක් ඇති වෙනවා. ඒ පිළිකුල ඇති වෙන්නේ එයාට මේ මානසික වික්ෂේපයකින් නෙවෙයිනේ. ඒ පිළිකුල එයාට ඇති වෙන්නේ මේ කාමයන් විඳ ගන්න බැරි හින්දාත් නෙවෙයිනේ. ඊට වඩා ප්‍රණීත දෙයක් එයාට තියෙනවා. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට මේ කාමයන් අතහැරියට පස්සේ ලැබෙන ප්‍රණීත සෝය, ප්‍රණීත ආස්වාදයක් තියෙනවා මේ මහ පොළොව මත විඳගත හැකි. අන්නේ ප්‍රණීත සෝයෙන්ත ඔබව යා කරන්න තමයි භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මයේ දේශනා කළේ. ඉතින් ඒ නිසා ඒ සෝය ලබනකම්ම බුදුසසුනේ රසය වැටහෙන්නේ නැහැ කොච්චර කතා කළා. ඇසීමෙන්, ශ්‍රවණයෙන්, සාකච්ඡාවෙන් යම් පමණකට මේ තුල මහා මානසික සහනයක් තියෙනවා. ඒක නෑ කියන එක නෙමෙයි කියන්නේ. නමුත් මේ කතා කරන ධර්ම ප්‍රායෝගිකවම පුහුණු කරලා ඇති කරගන්නා යම් රසයක් වෙනම අන්න ඒකට කියනවා ධර්ම රසය කියලා. සම්බ රතින් ධම්ම රතින් දිනාති කියන්නේ. එන්නේ එතකොට ඇති වෙනවා මේ ධර්ම ගැන පුදුමාකාර ඇල්මක්. ඒක ලෝභය නෙමෙයි. ඒ ඇතිවීමට හේතු වෙන්නේ මෙන්න මේ ප්‍රීතිය කියන චෛතසික ස්වභාවය. ඉතින් මේ ප්‍රීතිය අවස්ථා කීපයක් තියෙනවා කියලා අපි එදා ඔබට කියලා දුන්නා. කුද්ධිකා පීති, කණික පීති, ඔක්කාන්තික පීති, උද්වේග පීති ආදී වශයෙන් ප්‍රීතිය ස්වභාවය. මේ ප්‍රීතිය කියන චෛතසිකේ කුසල් සිත්වලක් තියෙනවා, අකුසල් සිත්වලක් තියෙනවා. අකුසල් සිත්වලින් සෝමනස්ස සහගත සිත්වල, ලෝභ මූල සිත්වල යෙදෙනවා.
උපේක්ෂා සහගත සිත්වල යෙදෙන්නේ නැහැ. ඉතින් ওই විදිහට ප්‍රීතිය නම් වූ චෛතසික ස්වභාවය. සිත් 73ක මේ ප්‍රීතිය නම් වූ චෛතසික සිත් 70ක මේ ප්‍රීතිය නම් වූ චෛතසික ස්වභාවය යෙදෙනවා. ඒ වගේම සෙසු සිත්වල යෙදෙන්නේ නැහැ. සිත් 51ක යෙදෙන්නේ නැහැ කියලා අපි විස්තර වශයෙන් මේ යෙදෙන නොයෙදෙන සිත් ගැන සාකච්ඡා කළා. ඊළඟ චෛතසිකය තමයි කොමන්ද? ප්‍රකීර්ණක චෛතසිකය. ඡන්දය නම් වූ චෛතසිකය. ඡන්දය නම් වූ චෛතසික ස්වභාවය. සිතෙහි පවත්නා අරමුණු ගැනීමට අත දිගු කරනවා වගේ ස්වභාවයක් කියලායි භාග්‍යවතුන් වහන්සේ අපිට මේ උගන්වන්නේ. ලෝභය නෙමෙයි. ලෝභය කියන්නේ වෙන ධර්මයක් නේ, අපි ඒක ඉගෙන ගත්තානේ. ඡන්දය නම් වූ චෛතසික ස්වභාවයෙන් අරමුණ ගැනීම සඳහා කැමැති වීම. එහෙම ස්වභාවයක් මේ හිතේ තියෙනවා. එහෙම කැමැති උනේ නැත්නම් ඒ අරමුණ හිතට ගන්නෙ නැහැ. කැමැති නිසා තමයි අරමුණ ගන්නෙ. ඒකට කියනවා කත්තු කාම්‍යතා ඡන්දය. කරනු කැමැති බව. කුමක් කරනු කැමැති බවද? ඒ අරමුණ සමීපව ගනු කැමැති බව. එතකොට මේ ඡන්දය නම් වූ චෛතසිකය සිත් 20ක යෙදෙන්නේ නැහැ කියලා සිත් 78ක යෙදෙනවා කියලා අපිට මේ චෛතසික ගැන විස්තර කරද්දී කියලා දුන්නා. දැන් අපි ඒවා නැවත සාකච්ඡා කරන්නේ නැහැ. මේ කෙටි මතක් කිරීමක් පමණයි. ඉතින් ඔය කියපු විතක්ක ਵਿਚාර අධිමොක්ඛ විරිය පීති ඡන්ද කියන මේ චෛතසික 6ට කියනවා ප්‍රකීර්ණක නැත්නම් මිශ්‍ර වශයෙන් යෙදෙන චෛතසික කියලා. ප්‍රකීර්ණක චෛතසික. ඊළඟ වැඩසටහන් වාරයට එනකොට මේවා ගැන ඔබ මේ නැවත විමසලා නැවත ශ්‍රවණය කළා පෞගේ වැඩසටහන් වලින් කියලා දීපු දේවල් හොඳ මතකයක් ඇතුව එන්න. ඒක ඔබටම සනසීම පිණිස හේතු වෙනවනේ. ඊළඟට අපිට කතා කරන්න තියෙන සංක්ෂිප්ත වශයෙන් අකුසල චෛතසික පිළිබඳව. මෝහ, අයිරික, අනුත්තප්ප, උද්ධච්ච, ලෝභ, දිට්ඨි, මාන, දෝෂ, ඉස්සා, මත්හරිය, කුක්කුච්ච, තීන, නිද්ද, විචිකිච්ඡා කියලා අකුසල චෛතසික කීයක් තියෙනවද? 14ක් තියෙනවා. සංසාරේ අපට දුක ඇති කළා දුන්නේ ඔන්න ඔය අකුසල ධර්ම 14 ක්‍රියාත්මක වීම නිසා. ඉතින් ඒව ගැනත් අපි ඉගෙන ගත්තා. මෝහ කියන අකුසල චෛතසිකය, මෝහ කියන ස්වභාවය ප්‍රඥාවට විරුද්ධ ස්වභාවය. ඔබ අහලා තියෙනවානේ අනත්ථ ජනනෝ මෝහෝ කියන මම මේක කීප වතාවක් ප්‍රකාශ කරලා තියෙනවා. අනත්ථ ජනනෝ මෝහෝ. මෝහෝ චිත්ත පකෝපන භයමන්තර දෝජාතං තංජනෝ නාව බෙද්දති. අන්ධං තමං තදා හෝති යම් මෝහෝ සහතේ නරං. ඒක මහා අන්ධකාරයක්. මෝහය යමකගේ ජීවිතේ ඇති වෙනවා නම් අකුසල පිටක් පහළ වෙනකොට ඒකාන්තයෙන් මේ මෝහය නම් වූ ධර්ම ස්වභාවය ඇති වෙනවා. මෝහය නම් වූ ධර්ම ස්වභාවය. සිතේ යෙදෙන ආරම්මණයේ තත්ත්වය මුවා කරන වසන ස්වභාවයට කියනවා මෝහය කියලා. හරියට උපමාවකින් කිව්වොත් ඇසක යෙදෙන පටලයක් වගේ. ඇසේ සුදේනවා කියලා කියන්නේ ඒ වගේ අවස්ථා තියෙනවා. ඇසේ පටලයක් සුදක්. ඇස නොපෙනෙනසේ ඇසේ පෙනුම හරියට සිද්ධ නොවනසේ යමකින් ආවරණය වුණා නම් අන්න ඒ වගේ. සිතේ මෝහයේ යෙදෙන හින්දා තමයි අපිට ආරම්මණයක පෙනෙන, දකින, හඳුනන මේ රූප, ශබ්ද, ගන්ධ, රස මේ ආරම්මන ගැන, ආයතන ගැන මේ කියපු චිත්තචෛතසික ධර්ම ගැන හරි හැටි අවබෝධයක් නැත්නම් නියම අවබෝධය නොලැබෙන්නේ. කොහොමද නියම අවබෝධය කිව්වේ? අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් පවතින සංස්කාර ධර්ම ගැන නිත්‍ය සුභ ආත්ම සංඥාව උපදවා දෙනවා. ඒ උපදවා දෙන්නට හේතුව ප්‍රධාන වශයෙන් මොකක්ද? මෝහය. මෝහය විතරම නෙමෙයි, මෝහයත් එක හේතුවක්, ප්‍රධාන හේතුවක්. මෝහය කියන්නේ අකුසල මූලයක්නේ. ලෝභ, දෝෂ, මෝහ. ඒ තුනෙන් මෝහය කියන්නේ අකුසල හේතුවක්. අකුසල හේතුවක් වෙන නිසාම තමයි අවිද්‍යා පත්‍ය සංඛාරා කියන පටිච්චසමුප්පාද ධර්මය තුළ අවිද්‍යාව කියලා දේශනා කරන්නේ මේ කියපු මෝහයමයි. මෝහ පත්‍ය සංඛාරා කිව්වත් හරි. අවිද්‍යා පත්‍ය සංඛාරා කිව්වත් හරි. ඒ විදිහට මෝහය නම් වූ අකුසල චෛතසිකය සෑම අකුසල් සිතක් සමගම යෙදෙනවා. ඒ කියන්නේ අකුසල් සිත් 12ක් පහළ වෙනවා. ඒ අකුසල් සිත් 12 සමගම මේ මෝහය නම් වූ අකුසල චෛතසිකය ඒකාන්තයෙන් යෙදෙනවා.
මෝහය නම් වූ අකුසල චෛතසිකය.